හොඳ ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ 13 වන ඒකකය වන මෙහෙයුම් කළමනාකරණය හා සම්බන්ධ දෙවන ප්‍රශ්න පත්‍රයට යොමු වන විභාග ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. එනම් ව්‍යුහගත ප්‍රශ්න. අපි ඒකෙදී ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරුවල ස්වභාවය සහ ධාරිතාවය ගැන අවධානය යොමු කරමින් ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය සිහිපත් කරමින් අපි ප්‍රශ්නවලට පිළිතුරු ගොනු කරන ආකාරය ගැන අවබෝධයක් ගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් ආරම්භ කරනවා 2012 වසරේ සිට ඉදිරියට ආපු විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න. මුලින්ම 2012 වසරේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 4 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. තොග පිරිවැය අවම කර ගැනීම සඳහා ජිට් ක්‍රමය ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්න. තොග පිරිවැය අවම කරගන්න ජිට් ක්‍රමය දායක වන ආකාරය. ජිට් කියන්නේ මොකක්ද? just in time. අවශ්‍ය වෙලාවට ෂණයෙන් තොග ලබා ගැනීම නිමි බහඬ නිම කළ වහම වෙළඳ පොළට බෙදා හැරීම. ඔක තමයි ජිට් කියන්නේ. එතකොට මේ තොග සම්බන්ධ පිරිවැය වර්ග දෙකක් තියෙනවානේ. එකක් ඇනවුම් පිරිවැය, එකක් තොග නඩත්තු පිරිවැය නැත්නම් පවත්වාගෙන යාමේ පිරිවැය. තේරුණාද? එතකොට විශේෂයෙන්ම මේ ජිට් ක්‍රමය වැදගත් වෙන්නේ ওই දෙකෙන් තොග පවත්වාගෙන යාමේ පිරිවැය වලට. ඇනවුම් පිරිවැයට තරම්ම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. වෙනව නැතුව නෙවෙයි සුළු වශයෙන් වෙනවා. දැඩිව දැනෙන්නේ තොග තබා ගැනීම හේවත් පවත්වාගෙන යාම හේවත් රඳවා ගැනීම නැත්නම් නඩත්තු පිරිවැයට. අපි දන්නවා තොග පිරිවැය දෙවෙනි වර්ගයේ නඩත්තු පිරිවැය ක්‍රම 4කට කියන්න පුළුවන්. නඩත්තු පිරිවැය, තොග තබා ගැනීමේ පිරිවැය, තොග පවත්වාගෙන යාමේ පිරිවැය, තොග රඳවා ගැනීමේ පිරිවැය. හෝල්ඩින් කොස්ට් කියන්නේ. ඒකට තමයි බලපෑම් වෙන්නේ. ගොඩක් වෙලාවට ජිට් ක්‍රමයෙන් තොග රඳවා ගැනීමේ පිරිවැය මොකද්ද කරගන්න පුළුවන්? අඩුද වැඩිද? අඩුනේ. අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ කොහොමද? එකක් තමයි තොගවල අනවශ්‍ය ලෙස මුදල් හිර නොවීම. දැන් අපි තොග මහා පරිමාණයෙන් අරගෙන ගබඩාවේ රැස් කර තබාගෙන භාවිතර නිකුත් කරන්නේ නැහැනේ. අවශ්‍ය වෙලාවට දැන් නිෂ්පාදන ක්‍රියාවලිය අපි තුමු හෙට අපි තුමු සතියකට සැරයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ සතියෙම එකම නිෂ්පාදනය කරලා ඒක ඇසුරුම් කරලා නිමා කරනවා. ඊළඟ සතිය ආයෙ පටන් ගන්නවා. එහෙනම් ඒ සතියට අවශ්‍ය නිමෙවුම් ප්‍රමාණය නිපදවන්න ආරම්භ කරන්නේ හෙට නම් හෙට උදේ වෙනකොට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික කෙලින්ම සැපයුම් කරවමින් ඉන්න ගන්න කටයුතු කරනවා. ඒ නිසා විශාල තොග ගන්නෑ. ඒක ප්‍රොඩක්ෂන් ලොට් එක දිනපතා නම් දිනපතා අවශ්‍ය ප්‍රමාණය. සතිපතා නම් සතිපතා අවශ්‍ය ප්‍රමාණය විතරයි ගන්න. ඒ නිසා විශාල තොගයක මුදල් හිර වෙන්නේ නැහැ. අනික තොග නාස්ති වීම හෝ යල්පැනීම සිදු වෙන්නේ නැහැ. තොග යල්පැනීම නාස්ති වීම වෙන්නේ ගබඩාවක තොග කලක් රඳව ගත්තොන්නේ. ඒතර ඒක තොග පවත්වාගෙන යාමේ පිරිවැයට අයිති වෙනවා. මේක ඒක වෙන්නේ නැහැ. අපි ගබඩා කරන්නේ නැහැ. තොග රැස් කරන්නේ නැහැ මහා පරිමාණය. එහෙනම් යල්පැනීම හා නැෂ්‍ය වීම ලාභ නිසා තොග රඳවා ගැනීමේ පිරිවැට එකතු වන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට තොග රඳවා ගැනීමේ පිරිවැය අඩු වීම. හරිනේ. තොග රඳවා ගත්තම මුරකරුවන්ට වැටුප් ගෙවන්න ඕනේ. ගබඩා කුලී ගෙවන්න ඕනේ. ගබඩා විදුලි වියදම් දරන්න ඕනේ. සතුන්ගෙන් ආරක්ෂා කරගන්න තොග ආරක්ෂණ ක්‍රම නැත්නම් භාණ්ඩ ආරක්ෂණ ක්‍රම විශේෂම විදුලි උපකරණ තියෙන සතුන්ගේ ආරක්ෂා කරන්න ඒවට පිරිවැයක් දරන්න ඕනේ. ඒ වියදම් ඉතුරුයි. ඒ නිසා රඳවා ගැනීම පිරිවැය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඊළඟට ගබඩා අවශ්‍ය නොවීම. ගබඩා කරන්න අවශ්‍ය වෙන්නේ තොග රඳව ගත්තොන්නේ. ගබඩා ඉදි කරොත් අනිවාර්යයෙන්ම ගබඩාව නඩත්තු කරන්න ඕනේ. සමහරට වහලේ කැඩෙනවා වහල හදන්න ඕනේ. දොරවල් වල ලොක් කැඩෙනවා. සමහරට අපි දානවා පැඩ්ලොක් ඉබ්බෝ දානවා කියන්නේ පැඩ්ලොක් දාන්නේ පැඩ්ලොක් ගොඩ බොහෝ වෙලාවට නිතර පාවිච්චි කරද්දී හිර වෙනවනේ. ඒ පැඩ්ලොක් එක මාරු කරන්න වෙනවා. යතුරු තහඩු මාරු කරන්න වෙනවා. තේරෙනවද? ඒ වගේ විවිධ දේවල් කරන්න වෙනවනේ. ඒ නඩත්තු වියදම් තනිකරම ඉතුරු වෙනවා. ඒ නිසා තොග පවත්වාගෙන යාම පිරිවැය පහළ යනවා. ඒ නිසා ජිට් ක්‍රමය හොඳයි තොග පිරිවැය අඩු කරගන්න. ඒක අවාසිය තියෙන්නේ හදිසි තොග අවශ්‍යතා සඳහා නැත්නම් හදිසි ඇනවුම් සඳහා ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාම සඳහා මුහුණ දීමේ හැකියාව ජිට් ක්‍රමේ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. කරුණු තුනට ලකුණු 3ක්ම දීලා තියෙනවා. තනි ප්‍රශ්නයක් නේ ලකුණු 3යි. අද නම් ලකුණු කීයක් ලැබෙනවද? 4ක් ලැබෙනවනේ. අද නම් අනිවාර්යයෙන්ම 4ක් ලැබෙනවා. ඊළඟට 4 රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නය 2012.
එක් එක් අධීරයන්හි ඇතුළත් මූලික අන්තර්ගතයන්ද සඳහන් කරමින් නිෂ්පාදනයට අදාළ පරිවර්තන ක්‍රියාවලිය රූප සටහනකින් පෙන්නුම් කරන්න. තේරුණානේ? එක් එක් අධීරයන්හි ඇතුළත් මූලික අන්තර්ගතයන් ද සඳහන් කරමින් නිෂ්පාදනයට අදාළ පරිවර්තන ක්‍රියාවලිය රූප සටහනකින් පෙන්නුම් කරන්න. දැන් මේ තියෙන්නේ ඇත්තටම පරිවර්තන ක්‍රියාවලියනේ. පරිවර්තන ක්‍රියාවලිය මූලිකාංග තුන තියෙනවා. අපිට ඉංග්‍රීසියක් දීලම තියෙනවා යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය නිමැවුම්. හරිනේ? ඒතර එක් කොටසකට ලකුණු එක බැගින් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකට ලකුණු 1යි පරිවර්තන ක්‍රියාවලට 1යි නිමැවුම් වලට 1යි. ඒතර මේකට ප්‍රතිනිධි පැහැදිලි කරන්න. මේක කල්ලුත් විභාගයට අපි විභාග ප්‍රශ්නින් සාකච්ඡා කළා. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මේ කොටස් තුන. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ මූලිකාංග 3යි. යෙදවුම් පළවෙනි අංගය, දෙවෙනි අංගය පරිවර්තන ක්‍රියාවලිය, තුන්වෙනි මූලිකාංගය නිමැවුම්. අන්නේ තුනට විස්තර අපි බඩ් කළොත්, බද්ධ කරොත් ඒක තමයි පැහැදිලි කිරීම වෙන්නේ. තේරුණාද? උදාහරණයක් වශයෙන් මෙතන යෙදවුම් මෙතන පරිවර්තන ක්‍රියාවලිය. පරිවර්තන ක්‍රියාවලිය. මෙතන නිමැවුම්. එතකොට මේ එක් එක් ක්‍රියාවලියට අවශ්‍ය විස්තර දැම්මම තමයි මේක උත්තරේ සම්පූර්ණ වෙන්නේ. දැන් මුලින්ම යෙදවුම් කිව්වොත් මොනවද අපිට දාන්න පුළුවන්? යෙදවුම් කියන්නේ නිෂ්පාදන සාධක. නිෂ්පාදන සම්පත්. නිමැවුම් බිහි කිරීමට පරිවර්තන ක්‍රියාවලියට ඇතුළත් කරන සීලුම සම්පත් තමයි නිෂ්පාදන සාධක කියන්නේ. නැත්නම් නිෂ්පාදන සම්පත් කියන්නේ. තේරෙනවද? මොනවද? මෙතන දාන්න පුළුවන් භූමිය. භූමිය. ප්‍රාග්ධනය. ශ්‍රමය. 4 ව්‍යවසායකත්වය. පරණම 4 ඔය 4 ලිව්වොත් ලකුණු දෙනවා. නමුත් වඩා හොඳ අපි ඉන්නේ නූතන තොරතුරු තාක්ෂණ යුගයේනේ. අදට ගැලපෙන ලෙස මේ නිෂ්පාදන සාධක නැත යෙදුම් පෙන්වන්න. එනම් භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමයේ ව්‍යවසායකත්වයට අමතරව නූතන තොරතුරු තාක්ෂණ යුගයේදී පිළිගන්න අලුත් නිෂ්පාදන සාධක තුනක වෙන් කළම විභාගයට අහනවනේ. අවස්ථා කීපයකදී මෙහෙවන්නේ මොනවද තුන? එකක් දැනුම, knowledge. දැනුම. අද දැනුමත් නිෂ්පාදන සාධකයක්. නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, කාර්මික ශිල්පීන් වෙන්න පුළුවන්, නිෂ්පාදන කළමනාකරු වෙන්න පුළුවන්, තාක්ෂණික ශිල්පීන් ටෙක්නීෂියන්ලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙනවා යම්කිසි භාණ්ඩයක් වඩා ස්තරම් ආකාරයෙන් නිර්මාණය කරන්න අවශ්‍ය දැනුම. ඒ දැනුම ඒගොල්ලෝ මේ පරිවර්තන ක්‍රියාවල දෙනවා. මෙන්න මේ විදිහට මේක කෙරෙන්න ඕනේ. අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න මේ විදිහටයි. මිශ්‍ර කිරීම රත් කිරීමට භාජනය කරන්න මෙන්න මේ වගේ සෙන්ටිග්‍රේඩ් ගානකට කියලා දැනුම දෙන්න ඕනේ. දුන්නොත් තමයි ක්වොලිටි භාණ්ඩයක් එළියට එන්නේ. අනිත් එක මොනවද? තොරතුරු. තොරතුරුත් අද වෙන විට නිෂ්පාදන සාධකයක්. නැත්නම් යෙදවුමක්. ඉන්ෆෝමේෂන්ස්. දැන් මට අවශ්‍ය භාණ්ඩේ හදලා අලෙවි කරන්න උත්සාහ කළොත් ඒක අසාර්ථක ව්‍යායාමයක් නේ. මම කළ යුත්තේ මට අවශ්‍ය භාණ්ඩය හදන එක නෙවෙයි. වෙළඳ පොළට අවශ්‍ය භාණ්ඩය මං හදන්න ඕන. එහෙනම් මම වෙළඳ පොළ පරිවර්ෂණ කරන්න ඕන. කරලා වෙළඳ පොළෙන් අහනවා මම මෙන්න මේ වගේ ආහාර වර්ගයක්, එක්ක පානයක්, බෙවරේජ් එකක්, එක්ක විදුලි උපකරණයක්, එක්ක විදුලි උදුනක්, විශේෂයෙන්ම භූමි තෙල්, ගෑස් වගේ අර්බුදයක් තියෙන කාලයකට එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන අපිට පුළුවන් විදුලි උදුනක් හදන්න. තේරෙනවද? එහෙම නැත්නම් අපිට පුළුවන් විදුලි පංකාවක් හදන්නේ. විදුලි පංකාවට අපි බල ශක්තිය ගන්නේ සූර්ය පැනලයක් මගින්. තේරෙනවද? එතකොට විදුලි අර්බුදයක් ආවත් ප්‍රශ්නය අපිට ෆෑන් එක වැඩ. ඒ වගේ හිතන්නකෝ.
අන්නේ භාණ්ඩය ගැන පැහැදිලි කිරීමක් කරලා තෝරගත්ත පාරිභෝගික පිරිස් වලින් නියදියකින් ඒකට ඉහළ ආදායම් ලබන අය, අඩු ආදායම් ලබන අය, උගත් අය, නූගත් අය, තනිකඩ ජීවිතයක් ගත කරන අය, පෞල් ජීවිතයක් ගත කරන අය, ඒ වගේම ඉහළ පැලැන්ති අය, මධ්‍යම පැලැන්ති අය, පහළ පැලැන්ති අය සියලුම දෙනාව අන්තර්ගත වෙන්න ඕන. ඒගොල්ලොත් එක්ක සංවාදයක් පවත්වනවා. ඒගොල්ලන්ව සම්මුඛ සාකච්ඡාවකට ලක් කරනවා. ඊට පස්සේ ඒකෙදි අපිට ඒගොල්ලෝ කියනවා අපිට මෙන්න මේ වගේ වර්ණයෙන් යුක්ත භාණ්ඩයක් ඕනේ. හැඩේ මේ විදියට ඕනේ. මේ විදිහේ මිලක් ඕනේ. මේ වගේ ඇසුරුමක් ඕනේ. අපට අවුරුදු 2ක වගකීමේ කාලයක් ඕනේ. ඒ වගකීමේ කාලය තුල සර්විස් කිරීම සහ අලුත් වැඩ කිරීම නොමිලේ කරලා දෙන්න ඕනේ. ඒ පාරිභෝගික නියදිය ලබා දෙන අදහස් සියල්ලම එකට එකතු කරලා පුළුවන් ඇවරේජ් කරන්න. ඇවරේජ් කරාම එහෙනම් අන්න ඒ තොරතුරු අනුව තමයි භාණ්ඩය හදන්න ඕනේ. එතකොට තමයි වෙළඳ පොළ ගැලපෙන භාණ්ඩයක් එන්නේ. එහෙනම් ඒ තොරතුරු දෙනවා පරිවර්තන ක්‍රියාවලිය. තේරුණාද? ඊට අමතරව කාලය, ටයිම්. කාලයත් අවශ්‍යයි. අද වන විට කාලය කියන එකත් නිෂ්පාදන යෙදවීමක් වශයෙන් පිළිගන්නවා. දැන් අපි පරිවර්තන ක්‍රියාවලියට දෙන්න ඕනේ පැය දෙකක් තුල මෙන්න මේ භාණ්ඩය හදන්න ඕනේ. නැත්තම් දිනක් තුල, සතියක්, මාසයක්, නැත්තම් මාසයකට, නැත්තම් සතියකට ඒකක 1000ක් හදන්න ඕනේ. හරිද? අන්න කාලය දෙනවා. කාලය සතියකට ඒකක 1000ක් කියලා දුන්නේ නැත්නම් ඒකක 1000 හදන්න සති 5ක් අය ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පිරිවැය ඉහළ යනවා. එකක් නිෂ්පාදනයේ පිරිවැය වැඩි වෙලා, භාණ්ඩේ මිල වැඩි වෙලා අලෙවි කරගන්න බැරි වෙනවා. එක පැත්තකින් මොකද්ද වෙන්නේ? එක පැත්තකින් කලට වේලාවට, ඒ කියන්නේ වෙළඳ පොලේ විකුණාගත හැකි කාලයට භාණ්ඩේ වෙළඳ පොලට ගෙනන්න බැරි වෙනවා. ඒ නිසාත් මොකද වෙන්නේ? විකුණුම් පහත වෙනවා. අසාර්ථකයි. එහෙම නොවන්නට නම් ඒ නිවැරදි වෙලාවටම වෙළඳ පොලට භාණ්ඩ ගෙන යාම සඳහා නිවැරදි කාලයක් තුල භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා කාලරාමුවක් දෙන්න ඕන. එහෙනම් ඒකත් යදුමක් වෙනවා. වඩා හොඳම යදුම් වර්ගීකරණය ඕකයි. නැත්තම් 5Ms දාන්නත් පුළුවන්. M5 මධ්‍යගත කළමනාකරුවෝ M5කට බෙදුවේ. money මුදල් කියන එක, ප්‍රාග්ධනය කියන එකමයි, material ද්‍රව්‍ය කියන එක, අනිත් එක man power මිනිස් ශ්‍රමය කියන එක, labor කියන එකමයි, අනිත් එක methods ශිල්ප ක්‍රම, අනිත් එක machines යන්ත්‍රෝපකරණ 5Ms. එහෙම දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් අර නූතන කළමනාකරණ වේදීන්ට අනුව භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත් කියලා දැම්මත් කමක් නැහැ. වඩා හොඳ මේක මේකයි. ඊට පස්සේ පරිවර්තන ක්‍රියාවලිය තුළ තමයි බොහෝ දේවල් වෙන්නේ. මේ නිෂ්පාදන සාධක නැත්නම් යෙදවුම් ක්‍රමානුකූලව යම් රටාවකට අනුව ශිල්ප ක්‍රම තුලින්, නිෂ්පාදන ක්‍රම තුලින් හැඩ වැඩ ගන්වලා වෙනස් කිරීම වලට ලක් කරලා මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා බවට පෙරලන්නේ පරිවර්තන ක්‍රියාවලියේදී. ඒ සඳහා ක්‍රියාකාරකම් කීපයක් අනුගමනය කරන්න වෙනවා. අනිත් එක තමයි එකක් තමයි නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත් භාවිතය. දැන් මේ සම්පත් භාවිතය කරන්න එපා. භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ සම්පත් මිශ්‍ර කිරීම වෙන්න පුළුවන් මේකෙදි. සම්පත් මිශ්‍ර කිරීමක් වෙන්න පුළුවන්. මිශ්‍ර කිරීම. ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණය ආදේශ කරන්න ඕනේ. නිෂ්පාදන තාක්ෂණය ආදේශ කිරීම. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාපටිපාටි. නිෂ්පාදන ක්‍රියාපටිපාටි ස්ථාපිත කරන්න ඕනේ. නිෂ්පාදනයේ මූලික පියවරයන් හඳුනාගෙන ඒ මූලික පියවරයන් තව උපපියවරයන් වලට බෙදලා සක්‍රිය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. ඒත් එක්කම නීති රීති අවශ්‍යයි. නීති රීති පැනවීමක් කරන්නම ඕනේ. නීති රීති පැනවීම කරන්නම ඕනේ. තේරුණාද? මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කීපයක් මගින් අවසානයේ මොකද වෙන්නේ? මේ නිෂ්පාදන සාධක වෙනස් වෙලා මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා එළියට එනවා. ඒක තමයි නිමවුම් කියන්නේ. එහෙනම් භාණ්ඩ හා සේවා. ඔච්චරයි. ඒතර මේ කොටසට ලකුණු එකක් ලැබෙනවා. මේකේ මූලික කොටස් ටික තියෙනවා ලකුණු එකක් ලැබෙනවා. අරකේ භාණ්ඩ හා සේවා තිබෙනවා අනිවාර්යයෙන්ම ලකුණු එකක් ලැබෙනවා. ලකුණු තුන ලැබෙන්නේ එහෙම. අනිවාර්යයෙන්ම ලකුණු තුන ගන්න ඕකට.
රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2012 ප්‍රශ්නයක්මයි. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ආ කොටස. ආ කොටස. තොග පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස ජිට් ක්‍රමයේ වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. තොග පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස ජිට් ක්‍රමයේ වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. මෙම කරුණු ඇතුළත්ව ජිට් ක්‍රමයේ වැදගත්කම සඳහන් කර ඇතනම් ලකුණු දෙකක්ම දීලා තියෙනවා. මොකද ප්‍රශ්නයක කොටසක් නිසා. හතරක් හෝ තුනක් නෑ ඔකට. එකක් තමයි මුදල් ප්‍රවාහය වැඩි වීම. තොග පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස ජිට් ක්‍රමය යොදාගත්තම ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය ඉහළ යනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කලින් තොග වශයෙන් අරගෙන ගබඩාවේ රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ තොගවල මුදල් හිර කරන්නේ නැහැ නේ. එහෙනම් නිතර මුදල් අතේ ගැවසෙනවා. ව්‍යාපාරේ ගැවසෙනවා. ඒකයි මුදල් ප්‍රවාහය කියන්නේ. ඊළඟට නිෂ්පාදනය කරා කියමු නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ සාමාන්‍යයෙන් ගබඩාවක කාලයක් රැඳෙනවනේ. මෙතන කාලයක් රැඳෙන්නේ නැහැ. සප්ලයි චේන් සදාගෙන තියෙන. බෙදා හැරීමේ නියෝජිතව. තොග වෙළඳු සමග ගිවිසුම ඇති කරගෙන තියෙන නිෂ්පාදනය කරන දිනේම ඒගොල්ලන්ගේ අතටපත් කරනවා කියලා. ඒගොල්ලෝ අනිවාර්යෙන් පේමන්ට් එක එදා හෝ කලින් කරන්න ඕනේ. එහෙනම් ඉක්මනින් තොග නිමි භාණ්ඩ වෙළඳ පොළට යනවා. ඉක්මනින් මුදල් රැස් වෙනවා. මොකද මේ මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. මුදල් ප්‍රවාහය උණුත ඇති වෙන්නේ නැහැ. ලොකු වාසියක් ඒක. දෙවෙනි එක තමයි තොග පිරිවැය අඩු වීම. අනිවාර්යයෙන්ම තොග පිරිවැය අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ තොගවල විශාල මුදලක් හිර කරන්න ඕනේ නැහැ නේ. නිෂ්පාදනය කරද්දී අවශ්‍ය ප්‍රමාණයෙන් තොග ගන්නවා. එහෙමනේ වෙන්නේ. අනිත් එක අපතේ යෑම් යල් පැනීම් නාස්ති වීම ඉතාම අඩුයි. මොකද ඒකත් අවසානයේ සම්බන්ධයෙන් තොග පිරිවැය හෙළ යනවා. දැන් අපි තොග ගබඩා කරගත්තොත් අපතේ යම් හෙළ යන්නේ. නාස්ති යල් පැනීම් වැඩි වෙන්නේ. මේකේ තුනම නැහැ. ඊළඟට ගබඩා පිරිවැය අඩු වෙනවා. ගබඩා පිරිවැය කියන්නේ විශාල ගබඩාවක් ඉදි කරන්න, ඒ ගබඩාව නඩත්තු කරන්න වියදමක් යන්නේ නැහැ. ඊළඟට ගබඩා ඉඩකඩ ලබා ගැනීමට අවශ්‍ය නොවීම. ගබඩා ඉඩකඩ අපිට ගබඩා නැත්නම් අපි ආසන්න ප්‍රදේශයේ ගබඩා කුලියට දෙන පාර්ශවයන්ගෙන් ගබඩා ඉඩකඩක් ලබා ගන්න ඕනේ කුලියක් ගෙවන්න, බදු කුලියක් හරි ගෙවන්න. ඒව නැහැ දැන්. අන්න ඒ වගේ නිරන්තරයෙන්ම තොග පාලනය කිරීමේ ක්‍රමයක් වශයෙන් ජිට් ක්‍රමය ව්‍යාපාරවලට විශේෂයෙන්ම හොඳ මුදල් ප්‍රවාහයක් සක්‍රිය කරගන්න, අනවශ්‍ය තොග පිරිවැය අඩු කරගන්න, ගබඩා පිරිවැය අඩු කරගන්න ඍජුවම දායක වෙනවා. හරිනේ? රයිට්. ඊළඟට අපි බලමු රෝම ඉලක්කම් 5. කොන්ත්‍රාත්කරුවෙකුට ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබී ඇත. ඒ කියන්නේ බිල්ඩින් කොන්ට්‍රැක්ට් කෙනෙක් කියලා හිතන්නකෝ. එයාට ක්‍රීඩා සංකීර්ණයක්, ඒ කියන්නේ ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් එකක් හදන්න කොන්ත්‍රාත්තුව ලැබිලා තියෙනවා. මෙම ඉදිකිරීම සඳහා වඩාත්ම යෝග්‍ය පිරියත සැලැස්ම නම් කරන්න. මෙම ඉදිකිරීමට වඩාත්ම යෝග්‍යතම පිරියත සැලැස්ම නම් කරන්න. ඔබ නම් කළ පිරියත සැලැස්මේ ස්වභාවයද පැහැදිලි කරන්න. තේරුණාද? ප්‍රශ්න දෙකක් තියෙනවානේ. ඒ නිසා උත්තර දෙකත් අපි වෙන් කරලා පෙන්නමු තරු ලකුණු දෙකක. තේරුණාද? පළවෙනි එක තමයි මේ ක්‍රීඩා සංකීර්ණ ඉදි කරන්න යෝග්‍යතම පිරියත මොකක්ද? ක්‍රියාවලි පිරියතද? නිෂ්පාදිත පිරියතද? එහෙම නැත්නම් කුටි පිරියතද? ස්ථාවර ස්ථානීයද? අනිවාර්යයෙන්ම එකයි. මේකට උත්තර දෙකක් නැහැ. මොකද්ද? අනිවාර්යයෙන්ම හරියන්නේ ස්ථාවර ස්ථානීය. ඇයි හේතුව? ක්‍රීඩා සංකීර්ණයක්, ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් එකක් කියන්නේ ලොකු මුදලක් වියදම් වෙන එක, ලොකු ආයෝජනයක්. මහා පරිමාණ නිමවුමක්. ඒකට අවශ්‍ය සිමෙන්ති, ගල්, ඒ වගේම උපකරණ, යන්ත්‍රෝපකරණ, සිමෙන්ති මික්සරයන්ට, තේරුණාද? ඒ වගේම පොළොව හාරණයන්ට, ඒ වගේම මිනිස් ශ්‍රමය, මේ සියලු සම්පත් ඒ ක්‍රීඩා සංකීර්ණ ඉදි කරන වැඩ භූමියට ඒක රාශී කළ තමයි සංකීර්ණ හදන්නේ. එහෙනම් ඒක ස්ථාවර ස්ථානීය. වෙන විකල්පයක් නැහැ නේද? වෙන කිසිම ක්‍රමයකින් මේක හදන්න බෑ. එකම ක්‍රමේ ස්ථාවර ස්ථානීය පිරියත. අපි ඒකට තරු ලකුණක් දාලා උත්තරේ වෙන් කරමු. එකම ප්‍රශ්න කොටස් දෙකක් නිසා ලකුණු කියන්න ලැබෙනවද? එකයි. ලකුණු 4න් එක සාධාරණයි. නිකන් නම් කරන්න තියෙන්නේ. මොන ක්‍රමයේද හරියන්නේ? නම් කිරීමට ලකුණු එකක් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට ඔබ නම් කළ පිරියත සැලැස්මේ ස්වභාවයද පැහැදිලි කරන්න. ඒක මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි කරන්න. බොහොම සරලයි. කොහොමද වෙන්නේ? නිෂ්පාදනයට දාලා ද්‍රව්‍ය, ශ්‍රමය, උපකරණ, බලය, සමහරට විදුලියක් නැහැ. අපි එහෙනම් ජෙනරේටර් එකක් එහෙම ගේන්න ඕනේ. කවදා හරි ක්‍රීඩා සංකීර්ණයේ බිල්ඩින් එක නිම කරලා මේ විදුලි බල ශක්තිය අපි ආදේශ කරගන්නකම්. ද්‍රව්‍ය, ශ්‍රමය, උපකරණ, බලය හා විවිධ පහසුකම් නිෂ්පාදන ස්ථානයට ගෙනවිත් එම ස්ථානයේ
නිෂ්පාදන කටයුතු සිදු කිරීම. තේරෙනවද? එහෙනම් සියලුම දේ මෙතන ගේනවා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය, ශ්‍රමිකයෝ, උපකරණ, බලය, විවිධ පහසුකම් කියන්නේ දැන් සේවකයින්ට නවාතැන් ගැන සමහර ඔබ දැකලා තියෙනවා කන්ටේනර් ගෙනල්ලා ඒවට AC පහසුකම් දීලා ඒකේ කාර්යාලය පවත්වාගෙන යනවා. ඒ වගේම වොෂ්රූම් දැන් තියෙනවා කෘත්‍රිම හදලා ඒවත් යම් තැනකට ගෙනෙන්න පුළුවන්. ඊළඟ සතියකට දෙකකට සැරයක් ඒකේ අපද්‍රව්‍ය අයින් කරගන්නවා ගලි බවුසර් මගින් නේ. පස්සේ ඉදිකිරීම නිම කරන් පස්සේ ඒක නැවත අරගෙන යනවා. ඒ කුලිට දෙන්න තියෙනවා. ඒ සියල්ලම ඒකයි විවිධ පහසුකම් කියන්නේ සියල්ලම සමහරට කැන්ටින් එකක් පවා. සේවකයන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙන්න පොඩි කැන්ටින් එකක්. එහෙම නැත්නම් ආහාර භෝජනාගාරයක් හදනවා. පවත්වාගෙන යනවා. ඒකත් ඒ කොන්ත්‍රාත් කරුම කරන හැබැයි ඉතාම සාධාරණ මිලකට. අපි දැන් සාමාන්‍යයෙන් කෑම එකක් රුපියල් 200 නම් රුපියල් 50කට වගේ ඒ කෑම එක දෙනකොට නිකම්ම දුන්නමත් අගයක් නැහැ නේ. තේරුණාද? ඒකට වෙනම කුක්ස්ලා දාලා ඒ කෑමත් අනික පිරිසිදුර දෙනවා. හොඳ මෙනු එකක් සතියේ වේල් ගාන වෙන් කරලා කෑම වර්ග වෙන් කරලා කෑම වර්ග 3-4ක් එක දෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් නිෂ්පාදන ස්ථානටම ගෙනවිත්. තේරුණාද? එම ස්ථානයේ නිෂ්පාදන කටයුතු සිදු කිරීම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක තමයි ස්වභාවය. මෙන්න මේ අදහස මෙන්න මේ අදහස ඔබ කැමැති ක්‍රමයකට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මුළු ලකුණු 3ක්ම ලැබෙනවා දැන්. එහෙනම් සම්පූර්ණ ප්‍රශ්නේ ලකුණු 4ක් ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. පහේ රෝම ඉලක්කම් 4. විස්කම්. විස්කම් කියන්නේ නමක් මෙතන. විස්කම් පාරම්පරිකව පැවතීගෙන අත්කම් භාණ්ඩ හැන්ඩික්‍රාෆ්ට් කර්මාන්තශාලාවක හිමිකරුවෙකි. විස්කම් කියන්නේ පාරම්පරික පැවතීගෙන අත්කම් භාණ්ඩ කර්මාන්තශාලාවක හිමිකරුවෙකි. මේ දක්වා ඔහු සිය නිෂ්පාදන කටයුතු සිදු කළේ ඇනවුම් මත. මේ දක්වා යා නිෂ්පාදනය කරේ ඇනවුම් මත. කියන්නේ කවුරු හරි ඉල්ලීමක් කරොත් අවශ්‍ය කලාත්මක භාණ්ඩයක් හදලා දෙන්න. නැත්නම් හදලා තියන්නේ නැහැ. එහෙනම් මොකද ඇනවුම් නිෂ්පාදන ක්‍රමය. ඔහුගේ නිර්මාණ සඳහා පැවති ඉල්ලුම තරමක් වැඩි වූ බැවින් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ඇනවුම් ක්‍රමයෙන් ප්‍රවාහ ක්‍රමයට පරිවර්තනය කිරීමට විස්කම් අදහස් කරයි. තේරුණාද? එයාගේ නිර්මාණ සඳහා හොඳ පිළිගැනීමක් තිබුණ නිසා ඉල්ලුම හෙළ ගියා. ඉල්ලුම වැඩි වූ නිසා සිය නිෂ්පාදන ක්‍රියාවලිය ඇනවුම් ක්‍රමයෙන් ප්‍රවාහ කියන්නේ මහා පරිමාණ නිෂ්පාදනයට ෆ්ලෝ ප්‍රොඩක්ෂන් ක්‍රමයට පරිවර්තනය කිරීමට විස්කම් අදහස් කරනවා. අයන්න ඇනවුම් නැත්නම් කාර්ය නිෂ්පාදන ක්‍රමයෙන් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට අවතීර්ණ වූහොත් විස්කම්ට මුහුණ පෑමට සිදුවිය හැකි ගැටලු කවරේද? තේරෙනවනේ? ඇනවුම් නිෂ්පාදන ක්‍රමයෙන් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට අවතීර්ණ වූහොත් විස්කම්ට මුහුණ දී පෑමට සිදුවිය හැකි ගැටලු මොනවාද? ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතු වීම නිසා මූල්‍ය දුෂ්කරතා මතුවෙනවමයි. තේරුණාද? මොකද මේ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට වෙනම කම්මල් පිරිතක් ස්ථාපිත කරන්න ඕන. ඒ කියන්නේ මිනිස්ශ්‍රමය, ද්‍රව්‍ය, යාන්ත්‍ර, උපකරණ ඒකරාශී කරපු වැඩ ස්ථාන කීපයක් රේඛීයව ගලා යන ආකාරයට ස්ථාපිත කරන්න ඕන. පළමු කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථානය දක්වා යෙදවුම් වෙනස් වෙමින් රේඛීයව ගලාගෙන ගිහිල්ලා අවසන් කාර්ය ස්ථානෙ පිට වෙන්න තියෙන ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලිය. බිලියන ගාන කර කරන්න ඕන. අන්න එහෙනම් එතන මූල්‍ය දුෂ්කරතා මතුවෙනවම මේ වැඩේට. දැන් මෙතෙක් කරේ ඇනවුම් මත නිෂ්පාදනයෙන් සරල ආයුධ, සරල මෙවලම්, සරල යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්න පුළුවන්. මහා පරිමාණයෙන් කරද්දී එහෙම අනිවාර්යයෙන්ම සංකීර්ණ වෙන වැඩේ. දෙවෙනි එක තමයි ගනුදෙනු කරුගේ කැමැත්තට අනුව නිපදවීම සිදු නොවන නිසා වෙළඳපොළ ගැටලු මතුවීම. අන්න දැන් මෙතනදී ගනුදෙනු කරුගේ ඇනවුම හෝ කැමැත්ත මත නෙවෙයිනේ හදන්නේ. මහා පරිමාණයෙන් හදනවා. එහෙනම් සමහර අය මිලදී ගනි, සමහර ගනුදෙනු කරුවෝ මේක ප්‍රතික්ෂේප කරයි. අන්න එහෙනම් අපට ප්‍රමාණවත් සමබර ප්‍රශස්ත වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමේ ගැටලුවට මුහුණ පාන්න වෙනවා. වෙළඳපොලේ නොවිකිනි ඉතිරිවන නිෂ්පාදිත පවා අපට බාර ගන්න වෙන්න පුළුවන්. දැන් ඇනවුම් මත නිෂ්පාදිතදී එහෙම නොවිකිනි ඉතිරි වෙන්නේ නැහැ නේ. ඉල්ලන දෙන්නේ හදන්නේ. අවදානමක් නැහැ. මේක අවදානම් තියෙනවා. වෙළඳපොළ අවදානම් තියෙනවා. තුන්වෙනි එක තමයි දැඩි තරඟකාරීත්වයට මුහුණ දීම සිදුවීම. දැන් මහා පරිමාණ නිෂ්පාදනයට අපි යනකොට එකම කර්මාන්තයේ ඉන්න පැරණි මහා පරිමාණ නිෂ්පාදකයින්ගෙන් ලොකු පීඩනයක් තර්ජනයක් එල්ල වෙනවා. ඒගොල්ලෝ සාපේක්ෂව අඩු මිලට සපයනවා. මිල සහන සලසනවා. ඉහළ වට්ටම් ලබා දෙනවා.
දෙවන්ත ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. සෑම ජනසන්විධ මාධ්‍යයක් මේගොල්ලෝ ආවරණය කරනවා. මොකද වෙන්නේ අපිට විශාල ගැටලුවක් පීඩනයක් වෙනවා ඔන්න ඕකට මුහුණ දෙන්න. ඊළඟට නිර්මාණශීලීත්වයට ඉඩ ඇරීම. දැන් මෙයාගේ නිර්මාණශීලීත්වයක් නිසානේ මෙයා තනියම කරගෙන ගිය ඇනුම් නිෂ්පාදනයේ. දැන් මොකද වෙන්නේ? මෙයාගේ නිර්මාණශීලීත්වයට වටිනාකම ලැබෙන්නේ නැහැ. සියල්ල අපට CAD වැනි. ඒ කියන්නේ CAD එකෙන් computer aided design. ඒකෙන් පරිගණක ආධාරක නිර්මාණ ක්‍රමය අනුව මෙයා මොකද වෙන්නේ? කලාත්මක භාණ්ඩ වල ඩිසයින් එක නැත්නම් නිර්මාණය කරනවා. අවශ්‍ය නිර්මාණ බිහි කරනවා. ඒ වගේම CAM එක computer aided manufacturing පරිගණක ආධාරක නිෂ්පාදන ක්‍රමය තුලින් එනම් පරිගණක වැඩසටහන් වලින් ක්‍රියාත්මක වන පාලනය කරන යන්ත්‍රෝපකරණ භාවිතා කරලා නිෂ්පාදනය කරද්දී මෙයාගේ දක්ෂතාව වලින් වැඩක් නැහැ. මෙයාගේ නිර්මාණශීලීත්වයෙන් ඇති වැඩක් නැහැ. ඒව පැත්තකට යනවා. එහෙම ගැටලු මේක තියෙනවා. අන්නේ පැහැදිලි කරුණු දෙකකට ලකුණු දෙකක් ලබා දීලා තියෙනවා. කරුණු දෙකකට ලකුණු දෙකක්. මොකද මේක අයන්න නිසා. තනි ප්‍රශ්නයක් නම් හතරම අපේක්ෂා කරන තුර සාමාන්‍ය හතරම අහන්නේ මේක දාන්නේ ප්‍රශ්නයක කොටසක් වශයෙන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒක ආ කොටස බලමු. අයන්න වඩාත්ම යෝග්‍ය නිෂ්පාදන ක්‍රමයේ තෝරා ගැනීමේදී විස්කම් විසින් සැලකිල්ලට ගත යුතු සාධක මොනවාද? වඩාත්ම යෝග්‍ය නිෂ්පාදන ක්‍රමයේ තෝරා ගැනීමේදී විස්කම් විසින් සැලකිල්ලට ගත යුතු සාධක මොනවාද? දැන් මෙතන තියෙන විකල්ප දෙකයිනේ මෙයාට. දැන් මෙයා මෙතෙක් ඇනවුම් මත නිෂ්පාදනය කළේ. දැන් යන්න හදන්නේ මහා පරිමාණ නිෂ්පාදනය හෙවත් ප්‍රවාහ නිෂ්පාදනයට. කියන්නේ නිෂ්පාදන ක්‍රමවල අන්තයටම යන්න හදන්නේ. ඒතර වඩා යෝග්‍ය නිෂ්පාදන ක්‍රමයේ තෝරගන්නකොට මෙයා සලකන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදිතයේ ස්වභාවය. මෙයා බිහි කරන නිමවුමේ ස්වභාවය. ඒ ස්වභාවය අනුව වඩා ගැළපෙන ක්‍රමයේ තෝරන්න වෙනවා. දැන් ඇත්තටම ඔය දැන් මෙයා හදන්නේ කලාත්මක නිෂ්පාදිතනේ. තේරුණාද? හැන්ඩික්‍රාෆ්ට්නේ අත්කම් භාණ්ඩනේ. ඉතින් අත්කම් භාණ්ඩ වගේ එකකට සාපේක්ෂව ප්‍රවාහ නිෂ්පාදනයේ තරම්ම ඵල ප්‍රයෝජන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒතකොට ඒ කලාත්මක භාණ්ඩවල මූලික ස්වරූපයට හානි වෙනවා. නැත්තම් කලාත්මක භාණ්ඩ කියන්නේ නිශ්චිත ප්‍රමිතියක් නැහැනේ. ඒක එක එක රටාවලින් එක එක කලාත්මක පැති වලින් කලා අංග වලින් අනිවාර්යයෙන්ම විවිධාංගීකරණය වෙන්න ඕනේ. දැන් ප්‍රවාහ නිෂ්පාදනයට ආවොත් ඒ එකම භාණ්ඩේ ඒකාකාරීව නිෂ්පාදනය වෙන්නේ. එතකොට අර කලාත්මක ඇසින් විවිධ කෝණයන්ගෙන් බලන විදියට භාණ්ඩ විවිධාංගීකරණය කරලා වෙළඳපොළ අලෙවිකරණ හැකියාව ලැබෙන්නේ. ඒක ලොකු අවාසියක් එතකොට. නැත්නම් ඇත්තරම ඇනවුම් මත නිෂ්පාදනය නැත්නම් අඩු ගානේ කාණ්ඩ නිෂ්පාදනයට මාරු නම් තවත් හොඳයි. කාණ්ඩ නිෂ්පාදනයේ ඒතර අඩු ගානේ එක්තරා පාරිභෝගික පිරිසක් ඉලක්ක කරලා ඒගොල්ලන්ගේ උමනා අනුව හදලා දෙන්න පුළුවන්. මේක බෑ. මෙයා කිසියම් ප්‍රමිතියකට අත්කම් භාණ්ඩයක් හදනවා. ඒක තමයි දිගටම යන්නේ. ඉතින් ඒ භාණ්ඩේ නිෂ්පාදිත ස්වභාවය අනුව නම් ගැලපෙන්නේ එක්ක කාණ්ඩ නිෂ්පාදනය නැත්නම් ඇනෝම් නිෂ්පාදනය. මේක තරම් ගැලපෙන්නේ නැහැ කියලා තමයි මගේත් පෞද්ගලික මතේ. තේරුණාද? අනිත් එක වෙළඳපොළ ප්‍රමාණය. ඒකත් හිතන්න එපා. වෙළඳපොළ ප්‍රමාණය මාකට් සයිස් එක. ඒ කියන්නේ මෙයාගේ නිෂ්පාදිත මිල දැනටමත් මිලදී ගන්න පාරිභෝගිකෝ පිරිසයි. ඒ වගේම මිලදී ගන්න කැමැත්තෙන් ඉන්න කවුද? විභව පාරිභෝගික පිරිසයි. ඒගොල්ලොත් වෙළඳපොළනේ. අන්නේ සයිස් එක බලන්න ඕනේ. ඒ ප්‍රමාණයෙන් කුඩා නම් ප්‍රවාහ නිෂ්පාදනයට මාරු දෙක තේරුමක් නැහැ. නමුත් ඒ විභව වෙළඳපොළ සහ සත්‍ය වෙළඳපොළ දැනටමත් මිලදී ගන්න පිරිස ඉතා විශාල ලක්ෂ ගානක ප්‍රමාණයක් නම් අන්න ප්‍රවාහ නිෂ්පාදනයට ගන්න කමක් නැහැ. තේරෙනවද? වෙළඳපොළ හේවත් ගැනුම් කරෝ සංඛ්‍යාව ටිකක් නම් චුට්ටක් නම් ඉන්නේ මහා පරිමාණ නිෂ්පාදනයට කොහෙත්ම අවතීර්ණ වෙන එකේ තේරුමක් නැහැ. ඊළඟට දැරීතු පිරිවැය තුන්වෙනි එක. දැරීතු පිරිවැය. දැන් ප්‍රවාහ නිෂ්පාදනයට මාරු වෙනකොට මහා පරිමාණයෙන් පිරිවැයක් දරන්න වෙනවා. ඒක දරන්න පුළුවන්ද? ඒ සදා මූල්‍ය ශක්්‍යතාවය තියෙනවද? ඉතිරි කිරීම ප්‍රමාණවත්ද? නැත්නම් බැංකු ණය ගැනීමේ පහසුකම් තියෙනවද? කියලා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඇනෝම් මත නිෂ්පාදනයේදී එහෙම විශාල පිරිවැයක් දරන්න ඕනේ නැහැනේ. තමන්ගේ ඉතිරි කිරීම වලින්ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. අන්න ඒ පැත්තත් අවධානය යොමු කරලා බලන්න ඕනේ. ඊළඟට යොදා ගන්න තාක්ෂණය. යොදා ගන්න තාක්ෂණේ දියුණු නූතන තාක්ෂණය නම් පරිගණක වැඩසටහන් මුසු පරිගණක වැඩසටහන් මුසු කරපු පරිගණක යාන්ත්‍රික තාක්ෂණයකින් භාණ්ඩ නිර්මාණය, අත්කම් භාණ්ඩ නිර්මාණය,
නිෂ්පාදනය කෙරෙනවා නම් අන්න ඒකට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ සඳහා තමන් ළඟ පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවද? ආදි වශයෙන් හිතන්න ඕනේ. ඇනවුම් මත නිෂ්පාදනය දැන් බොහෝ වෙලාවට සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම මිසක පරිගණක වැඩසටහන් මගින් පාලනය කරන නව යන්ත්‍ර භාවිතා කිරීමක් නැහැනේ. එහෙනම් ඒක සරලයි. ඉතින් තමන්ට යන්න පුළුවන් කොතනද කියලා විස්කම් හිතන්න ඕනේ. ඊළඟට සම්පත් ලබා ගැනීම පහසුව. දැන් ඇනවුම් මත නිෂ්පාදනය කරද්දී තමන්ට අවශ්‍ය අත්කම් භාණ්ඩවලට අවශ්‍ය දැව වර්ග වෙන්න පුළුවන්, කාඩ්බෝඩ්, කඩදාසි වෙන්න පුළුවන්. ඒවා සාපේක්ෂව පහසුවෙන් ලබා ගන්න පුළුවන්. කුඩා ප්‍රමාණයක් ඕන වෙන්නේ. ප්‍රවාහ නිෂ්පාදනයට ගියොත් එහෙම දැව මං හිතන්නේ අක්කර ගානක දැව ඕන වෙයි. විවිධ මාදිලිය දැව ඕන වෙයි. කඩදාසි විශාල ප්‍රමාණයක් ඕන වෙයි. අන්න ඒව සපය ගන්න පුළුවන්ද? සැපයුම් කරෝ ඉන්නවද? තමන්ට ඒ සඳහා ගබඩා පහසුකම් තියෙනවද? ඒ සඳහා තමන්ට මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවද? අනික ඒ දැව වර්ග අවශ්‍ය කුලයෙන් දැන් කළුවර වෙන්න පුළුවන්, කදුරු වෙන්න පුළුවන්. එක එක භාණ්ඩ එක එක අත්කම් භාණ්ඩ වල ගැලපෙන දැව වර්ග තියෙනවනේ. කදුරු ලීයෙන් ගොඩක් වෙලාවට වෙස් මුහුණු වගේ දේවල් වලට ගැලපෙනවා. ඊට එහා ගියපු කල්පවතින ඔය කලාත්මක විශිෂ්ට කාමර එල්ලන වගේ අත්කම් භාණ්ඩයකට නම් කදුරු හරියන්නේ නැහැ. ඒකට වටිනා ලීයකට යන්න වෙනවා. අන්නේ ද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුකම් තියෙනවා. අකණ්ඩව සපයා ගන්න පුළුවන්. මොකද ප්‍රවාහ නිෂ්පාදනය කොහොම වෙනම ඒ දැව වර්ග එහෙම ගබඩාව ෆුල් කරන්න වෙනවා. ඉතින් යන්න එතෙන්ට යන්න පුළුවන්ද? බැරි නම් අනිවාර්යයෙන්ම ඇනෝම් නිෂ්පාදනය හෝ නැත්නම් එතනින් මාරු වෙලා කාණ්ඩ නිෂ්පාදනයට පමණක් යන එක හොඳයි. ප්‍රවාහ නිෂ්පාදනයට ගිහිල්ලා හිස් අතින් ඉන්නවට වඩා. පැහැදිලිනේ? ඔන්න වගේ ඕනෑම කරුණු දෙකකට ලකුණු දෙකක් දීලා තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 5 අයන්න. නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලනයේදී සිදුවන්නේ නිමි භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පමණයි. මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන ක්‍රියාවලිය වෙනකොට වෙන්නේ තත්ත්ව පාලනයේදී සිදුවන්නේ නිමි භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පමණයි. ඕනෑම නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලනයේදී වෙන්නේ නිමි භාණ්ඩ පරීක්ෂා කිරීම විතරක්ද? ඔකට එකග වෙන්න පුළුවන්ද? බැහැනේ. මූලිකවම නිමි භාණ්ඩ පරීක්ෂාවට ලක් කරනවා තමයි. නමුත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම පරීක්ෂාවට ලක් කරන්නේ නැද්ද? ලක් කරනවා. එහෙනම් මේකට කොහෙත්ම එකග වෙන්න බෑ. එකග වෙන්න බෑ. එහෙනම් එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් එකගද පිළිතුරට හේතු දක්වන්න. එහෙනම් අපි ඒ නිසා උත්තර දෙක තරු ලකුණු දෙකක මේ වගේ වෙන් කරලා පෙන්නන්නට ඕනේ. හරිනේ. එකග නොවේ. ඒකට ලකුණු කෙලිම භාගයයි. ලකුණු භාගය. දැන් මේක රෝමි ලක්කමක අයන්නන්නේ. ඒ නිසා ලකුණු හතරම නැහැ. ලකුණු හතරෙන් දෙකයි හම්බෙන්නේ. ආ කොටස තමයි ඊළඟ ලකුණු දෙක යන්නේ. එහෙනම් ලකුණු දෙකෙන් මේ එකක නොවේ කියන ප්‍රකාශයට ලකුණු භාගයක්. ලකුණු භාගයත් අත්තරින්න එපා. භාගයත් වැදගත්. භාගයෙන් මිස් වෙන්න පුළුවන් දේවල්. එතකොට මොකක්ද හේතුව? නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම ආදීරයක්ම පරීක්ෂාවට ලක් කිරීම තත්ත්ව පාලනයේදී සිදුවේ. ඕක තමයි ඇත්ත කතාව. නිමි භාණ්ඩ විතරක් නෙවෙයි. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම ආදීරයක්ම පරීක්ෂාවට ලක් කිරීම තත්ත්ව පාලනයේ සිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගන්න අමුද්‍රව්‍ය. බාල අමුද්‍රව්‍ය වුණොත් කොහෙත්ම ගුණාත්මක භාණ්ඩයක් හදන්න පුළුවන්ද? බෑ. මොනතරම් ස්තරම් ප්‍රමිතියක් අපි ප්‍රමිති ආයතනයෙන් අනුමත කරගත්ත ප්‍රමිතියක් වෙන්න පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයෙන් අනුමත කරගත්ත ප්‍රමිතියක් වෙන්න පුළුවන්. ඒ ප්‍රමිතිය ජාතික වශයෙන් ගෝලීය වශයෙන් ස්තරම් වුණත් තේරුණාද? අපිට අනිවාර්යයෙන්ම අමුද්‍රව්‍ය වල තත්ත්වය බාලා නම් ක්වොලිටි භාණ්ඩයක් හදන්න බෑ. දැන් තත්ත්ව පාලනයෙන් කරන්නේ ප්‍රමිතියට අනුකූලව තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් එළියට ගැනීමනේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ සමස්ත අධීරයක්ම පරීක්ෂාවට ලක් කරලා තමයි ගුණාත්මක භාණ්ඩයක් එළියට ගන්න උත්සාහ කරන තත්ත්ව පාලනය මගින්. එහෙනම් තත්ත්ව පාලනයේ නිමි භාණ්ඩ පරීක්ෂාවට පමණක් හැම දෙයක්ම සමහරට අමුද්‍රව්‍ය, නිමි භාණ්ඩ, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ පියවරයන්, ඒ වගේම භාවිතා කරන මෙවලම්, උපකරණ සියල්ලම පරීක්ෂාවට ලක් වෙනවා. ඒ වගේම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අපේක්ෂා කළ වේගයෙන්, අපේක්ෂා කළ ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙනවද? ඒ සියල්ලම පරීක්ෂා කරනවා. තේරෙනවද? ඒ නිසා මේ තත්ත්ව පාලනයේ නිමි භාණ්ඩ පරීක්ෂා කරන සරල ක්‍රමයකට විතරක් ලඝු කරන්න බෑ. ඒකට පුළුල් ක්‍රියාවලියක් මේක ඇතුළේ වෙනවා. තේරෙනවනේ? එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරයක්ම පරීක්ෂාවට ලක් කිරීම තත්ත්ව පාලනයේ සිදු වෙනවා. මේ තියෙන උදාහරණ තමයි අමුද්‍රව්‍ය, යන්ත්‍ර උපකරණ
සේවකයින් ආදී සියලුම යෙදවුම් ප්‍රමිතියට අනුව නිපද විය යුතුයි. තේරෙනවද? අමුද්‍රව්‍යත් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. යන්ත්‍රෝපකරණත් එහෙමයි. සේවකයන් පවා සේවකයන්ට පවා අදාළ තමන්ගේ තනතුරේ රාජකාරී ඉටු කරන්න දැනුම පළපුරුද්ද තියෙන්න ඕනේ. එහෙනම් ඒ හැම දෙයක්ම සෑම යෙදවුමක්ම නිශ්චිත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්න ඕනේ. අනික තමයි නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කළ යුතුයි. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියත් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. නිමි වහන පමණක් නෙවෙයි. තේරෙනවද? දැන් අපි තුමු දැන් කිසියම් කම්හල් පිරියතක් ස්ථාපිත කරලා තියෙනවා කියලා විශේෂම නිෂ්පාදිත පිරිත වගේ ඒවා. ඒ කියන්නේ පළවෙනි කාර්යස්ථානයේ සිට අවසන් කාර්යස්ථාන දක්වා රේඛීයව ගලා යන ආකාරයෙන් ස්ථාපිත කරු පිරිතක් හිතනවා. ඒ පිරියත පහසුකම් පවා පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මොකද ඒ පිරියතේ අපි හිතමු සේවකයන් එහාට මෙහාට චලනය වීම වැඩි නම් නිෂ්පාදන වේගය වැඩි වෙනවා. ඒක අපි එහෙනම් අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේ. ඊළඟට අවසාන නිෂ්පාදිතේ පරීක්ෂා කළ යුතුයි. අනිවාර්යයෙන්ම ෆයිනල් ප්‍රොඩක්ට් එක. කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කළ ඒකෙන් බිහි කරන අවසන් නිෂ්පාදිතයත් නැවත පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. දෝෂ තිබේ නම් දෝෂ නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග ආදේශ කරන්නත් ඕනේ. එහෙනම් නිමි භාණ්ඩ පරීක්ෂා කරන සරල ක්‍රියාවලියක් නෙවෙයි, පටු ක්‍රියාවලියක් නෙවෙයි, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම පරීක්ෂාවට ලක් කරලා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ දෝෂ බැහැර කරලා ඉතා කාර්යක්ෂම හා සඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම තුළින් තත්ත්වයෙන් ඉතා අනර්ග භාණ්ඩ ඉස්තරම් භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දීමට තමයි තත්ත්ව පාලනය ක්‍රියාත්මක වෙන්නේ. ඒකද පුළුල් ක්‍රියාවලිය. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ කරුණු වලට භාගයේ බැගින් ලකුණු එකමාරක් දීලා තියෙනවා. භාගයේ බැගින් මෙන්න මේ කරුණු තුන ඇතුළත් වෙන්න ඕනේ. හරිද? මේ එක්කෝ මේ කරුණු තුන ඇතුළත් වෙන්න එහෙම නැත්නම් මෙන්න මේ වගේ ඡේදයක් විදිහට මේක කෙටි පැහැදිලි කිරීමක් කරත් ඒත් ලකුණු දුන්නේ අවුරුද්ද. ඒත් ලකුණු දුන්නා. මූලික මේ කරුණු තුන ඉලක්ක කරලා තමයි ලකුණු දුන්නේ. නමුත් මේ කරුණු තුන අපිට පුළුවන් මේ වගේ කෙටි ඡේදයක් වශයෙන් පැහැදිලි කරන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධ්‍යයනයක්ම පරීක්ෂාවට ලක් කිරීම තත්ත්ව පාලනයේදී වෙනවා. එනම් යන්ත්‍ර උපකරණ සේවකයින් ආදී සියලු යෙදවුම් නිශ්චිත ප්‍රමිතීන්ට අනුගතව ක්‍රියාත්මක වන්නේදයි තහවුරු කළ යුතු අතරම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් නිෂ්පාදිතය දක්වා මේම පරීක්ෂාව දියත් කළ යුතුයි කියන අදහස ලිව්වත් මේ කරුණ ඇතුළත් වෙන්න ඒත් ලකුණු ලැබෙනවා. එක්කෝ මේ වගේ වෙන් කරලා පෙන්නන එක මම හිතන්නේ වඩා පහසුයි. පැහැදිලි නේද? එතකොට දැන් අත්තු මේක දැන් මේකේ මේ උත්තරේ ගුණ කොල්ලේ නැතව දේවල් මොනවද? ඇයි ඇසුරුම්? පැකින් නිෂ්පාදිතේම වැදගත්ම කොටසක් තමයි ඇසුරුම. අපි මුලින් දකින්නේ මොකද්ද? ඇසුරුමනේ. කිරිපිටි පැකට්ටයක් හිතන්නකෝ අපි මුලින් ඒක ඇතුලේ කිරිපිටි දකින්නවද? අඩු ගන්න ලැමිනේටින් ඇසුරුම දකින්නද? නෑ අපි දකින්නේ කාඩ්බෝඩ් ඇසුරුම, ද්විතීයික ඇසුරුම. නේ ද්විතීයික ඇසුරුමනේ දකින්නේ. ඒ කිරිපිටි පැකට්ටුවට අපිට ඇත්තටම ඇහැ යන්නේ ඒ ඇසුරුමත් එක්ක. මයිලෝ පැකට්ටයක් හිතන්නකෝ. ඒකට අපි ඇහැ යන්නේ පැකට්ටුව ඒකේ වර්ණයක් තියෙනවා. ඒකේ කලාවක් තියෙනවා. තේරෙනවද? අකුරු වල රටාවක් තියෙනවා. ඒකත් එක්කනේ අපට ආකර්ෂණය වෙන්නේ. ඒක අවශ්‍යයි. තේරෙනවද? ඒවත් ප්‍රමිතියට අනුගත වෙන්න ඕනේ. අපි තුමු තේ වගේ දෙයක් ඇසුරුම් කරනකොට හුලං වදින්න බෑ. හුලං වදිනොත් ඒ අනිවාර්යයෙන්ම පුස් කරනවා, නැෂ්‍ය වෙනවා. තේරෙනවද? ඔය ෆ්‍රීස් කරන ආහාර වර්ග තියෙන්නේ. ඇසුරුම් කරලා, සීත කරලා, සීතාගාරවල තුල විකුණන්න. ඒව අනිවාර්යයෙන්ම ප්‍රමිතිගත ඇසුරුම් වෙන්න ඕනේ. ඒව පව පරීක්ෂා කරන්න ඕනේ. ඒකත් තත්ත්ව පාලනයේ කොටසක්. එහෙනම් නිමි භාණ්ඩ පරීක්ෂා කිරීම පමණක් නොවේ. තේරුණාද? ඒ වගේම දැන් සේවකයන්ගේ සේවක කාර්යයන් දැන් ඔය තියෙන්නේ ෆ්‍රීස් කරලා ඇසුරුම් කරලා යවන කොහොම මුහුදු ආහාර ඉස්සෝ පොකිරිස්සෝ අමුමාළු සීත කරලා ෆ්‍රීස් කරලා ජීවවායුව කවල නැෂ්‍ය නොවන ආකාරයෙන් කලක් තියාගන්න ඇසුරුම් කරලා යවනවා. ඒවැ ඇසුරුම් ආයතන. ඒවැ ඇසුරුම් ආයතන වල තියෙන ප්‍රමිතියක් ශ්‍රී ලංකා ප්‍රමිති අංක 208 කියලා. තේරෙනවද? ඒ කියන්නේ ඇසුරුම් ආයතන නියමිත ප්‍රමිතීන්ට අනුව ප්‍රමිති අවශ්‍යතා අනුව සනීපාරක්ෂාව සහතික වන ආකාරයෙන් ස්ථාපිත කරලා තියෙනවා. සනීපාරක්ෂාව සහතික වන ආකාරයෙන් ඇසුරුම් ආයතන ස්ථාපිත කරලා තියෙනවා. සේවකයින්ට ග්ලව්ස් දෙන්න ඕනේ. මුඛ ආවරණ දෙන්න ඕනේ. හිස් ආවරණ දෙන්න ඕනේ. ඒ මොකද අර ආහාර ද්‍රව්‍යයන් ඇසුරුම් කරන්නේ. ඉතින් අනේ ඒවත් පරීක්ෂා කරනවා. ඒවත් තත්ත්ව පාලනට අයිති. ඒවත් තත්ත්ව පාලනට අයිති. එහෙනම් නිමි භාණ්ඩය පරීක්ෂා කිරීම පමණක් නෙවෙයි. නේ නිමි භාණ්ඩ පරීක්ෂා කිරීම තත්ත්ව පාලනයේ අවසන් අදිරියේ කොටසක්. ඊට පෙර අමුද්‍රව්‍ය සපයා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය ස්ථාපිත කිරීම, නැත්නම් කම්මල් පිරියත ස්ථාපිත කිරීම සියල්ලම ඇසුරුම් කරන්නේ සියල්ලම පරීක්ෂාවට ලක් කරනවා. ගබඩා කිරීම පවා. මොකද සමහර ද්‍රව්‍ය ගබඩා කරනකොට නියමිත උෂ්ණත්වයේ තියෙන්න ඕනේ.
උෂ්ණත්වය අඩු වැඩි වුණොත් ඒ අමුඩුව වෙනස් වෙනවා. ඒව පවා චෙක් කරනවා. එහෙනම් තත්ත්ව පාලනය කියන්නේ නිමි භාණ්ඩ පරීක්ෂාවට සීමා වූ එකක් නෙවෙයි. ඉන්නේ එහාට ගියපු පුළුල් ක්‍රියාවලියක් කියන එක මතක් කරන්න එපා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු ඒකේ ආ කොටස. ඒකේ ආ කොටස. කිසියම් නිෂ්පාදන සමාගමක් සිය කර්මාන්ත ශාලා සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක 4ක් නම් කර ඒවා කෙටියෙන් පහදන්න. අන්න ඔක නම් කර. මෙන්න මේක තමයි පරිස්සම් වෙන්න. නම් කර කියන්නේ එකක්. කෙටියෙන් පැහැදිලි කරන්න කියන්නේ තව කතන්දරයක්. කතන්දර දෙකම ඇතුළත් වෙන්න ඕනේ. කරුණු 4ක් නම් කිරීමට ලකුණු 1යි. කරුණු 4ටම ලකුණු කාල බැගින් 1යි. හරිද? කරුණු 4 පැහැදිලි කිරීමට ලකුණු 1යි. ඒ කියන්නේ කාල බැගින් දීලා තියෙන්නේ. ටිකක් අසාධාරණයි නේද? මේක ඇත්තටම මේක ප්‍රශ්න රෝමි ලක්කමක දැන් මේක ආවේ රෝමි ලක්කම් පහෙන්නේ. රෝමි ලක්කම් පහේ අවසන්නේ. ඇත්තටම මේක තනිකර රෝමි ලක්කම් 5ටම දැම්ම නම් නේද හොඳ? අපි මෙතෙක් අත්දැකීම අනුව. මොකද මේක ප්‍රශ්න දෙකක්ම තියෙනවනේ. ලකුණු දීපු මදි. තේරුණාද? මම නම් දකින්නේ. මේක තනිකර මේ වගේ ප්‍රශ්නයක් රෝමි ලක්කමකට සීමා කරන්න ලකුණු 4ම යන්න ඕනේ. 4ම ගියා නම් එතකොට සාධක 4ට ලකුණු භාගය බැගින් ලකුණු 2යි. පැහැදිලි කිරීම 4ට භාගය බැගින් 2යි ලකුණු 4 දුන්නා තමයි හොඳ. කමක් නැති අපි ලද්ද දෙයින් සතුරු වෙන්න එපා. රයිට්. එතකොට කිසියම් නිෂ්පාදන සමාගමක් සිය කර්මාන්ත ශාලා සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරගන්නකොට සැලකිය යුතු සාධක 4ක් නම් කරන්න කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් මේ තියෙන්නේ පොයින්ට් විතරයි. තේරුණාද? කෙටි පැහැදිලි කිරීමක් ඕන. අඩු ගන්න මෙන්න මේ ප්‍රවාහන ජාලයේ කොහොම ගුවන් තොටුපළට වරායට ප්‍රධාන මාර්ගයට ආසන්නීම යන්නේ ඒවත් ඒත් ඇති. මේ මහා පරිමාණ දීර්ඝ ඡේද නෙවෙයි. ඒ වගේ පැහැදිලි කිරීමක් නැත්නම් හම්බෙන්නේ ලකුණු දෙකෙන් එකයි. ලකුණු එකක් නැති වෙනවා කියන්නේ බරපතල වරදක් ඕගොල්ලෝ කරන්නේ. බරපතල වරදක්. මොකද ඔබේ ඉරණම තීරණය කරන්නේ සියල්ලම තීරණය වෙන්නේ විභාගයේ සමත්ද නැද්ද? විශ්වවිද්‍යාලයට යනවද නැද්ද? හොඳම විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්ද? හොඳම උපාධියක් කරන්න පුළුවන්ද? ඒ සියල්ල තීරණය කරන්නේ ලකුණු එකේ. එතකොට කර්මාන්තශාලා සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරගන්නකොට ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි වෙළඳ පොළට ආසන්න වීම. වෙළඳ පොළට ආසන්න වීම. ඒ කියන්නේ මොකද්ද? අපේ නිෂ්පාදිත මිලදී ගන්න ගැනුම්කරුවෝ කවුද? ගනුදෙනුකරුවෝ කවුද? ඒ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් භාණ්ඩ බෙදා හරින්න පුළුවන් ස්ථානයක ඕන ස්ථානගත කරන්න. නිදසුනක් ලෙස අපි හිතමු අපේ ගනුදෙනුකරුවෝ ඉන්නේ උතුරු සහ උතුරු මැද පළාත් දෙකේ නම් වැඩිපුර. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ කම්හල වැඩිපුර උතුරු හෝ උතුරු මැද පළාත් ප්‍රදේශයේ ස්ථානගත කරනවා වඩා යෝග්‍යයි. එතකොට වෙළඳපොළ සමීපයි. වෙළඳපොළ හොඳ සම්බන්ධතා තියාගෙන වෙළඳපොලේ හැසිරීමේ වෙනස්කම් කලින් කාලට පහසුවෙන් හඳුනාගෙන වෙළඳපොළට වඩාත්ම උචිත නිමවුමක් අපිට දීලා නිවැරදි අලෙවිකරණයක් ක්‍රියාත්මක කරන්න ලේසි. තේරුණාද? ඒ නිසා වෙළඳපොළට සමීප වෙන දැන් උතුරු සහ උතුරු මැද නම් අපේ භාණ්ඩ පරිභෝජනය කරන පිරිස වැඩි. ඕක දකුණු පළාත් දාලා සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. අපි හිතමු අපේ භාණ්ඩවල වෙළඳපොළ විදේශ වෙළඳපොළ කියලා. එහෙනම් විදේශ වෙළඳපොළ නම් අපිට විදේශයේ ගිහිල්ලා කර්මාන්තයක් ස්ථානගත කරන තාම හැකියාවක් නැහැ. විදේශ රටක අපි කර්මාන්තශාලාවල ලේසින් ස්ථානගත කරන්නත් බෑනේ. එහෙම අපි එහෙම ඒකට එවැනි දෙයක් කරන්න ඒ සත්‍ය ඕපන් කරගන්න අපි කලක් තිස්සේ විදේශගත වෙලා එහෙ රැකියාවක් කරලා සම්බන්ධතා ගොඩනගාගෙන බැංකු සමග තේන රාජ්‍ය ආයතන සමග දීර්ඝ ක්‍රියාවලියක්නේ. එහෙනම් විදේශ වෙළඳපොළට නම් යවන්නේ අපිට වරාය හෝ ගුවන් තොටුපළ නැත්නම් ගුවන් තොටුපළ හෝ වරායට සමීප වුණොත් අන්න අපි කියනවා වෙළඳපොළට සමීපයි කියලා. කොහොම හරි වෙළඳපොළට සමීප වෙන්න ඕන. තේරෙනවද? එතකොට මෙහෙම ලියුවම ලකුණු කාලය ලැබෙන්නේ. මේකට කාලයි ඉතුරු කාල එන්නේ පැහැදිලි කිරීමටයි. පැහැදිලි කරන්න ඕන. මොකද්ද? භාණ්ඩ නැත්නම් නිමෙවුම් මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් විය යුතුයි. ඒ අදහස වැඩිත් එක්කලා ඇති. ඒතර ඒ කාලය මේ කාලේ ලකුණු භාගයක් ගන්න. ඊළඟට ප්‍රවාහන ජාලය. මේක නම් මම තරම්ම කැමති නෑ. මොකද මේක යටිතල පහසුකම් කොම සාමාන්‍යයෙන් අයිති වෙන්නට ඕනේ නේ. යටිතල පහසුකම් කොම අයිතිනේ. ප්‍රවාහනෙත් අයිතිනේ. යටිතල පහසුකම්. ඉතින් මේක මම නම් පුරුදු කරන්නේ නෑ මේ විදිහට. මොකද මම පේප් මාකින් කරපු කාලෙත් මේ වගේ ළමයි එකම පිළිතුර තව වෙන භාෂා ක්‍රම ශෛලියෙන් ලිව්වට ලකුණු දුන්නේ නෑ. එහෙම අත්දැකීම් තියෙනවා මට. ඉතින් මට ඒ නිසා මේ වගකීම ඔයගොල්ලන්ට බාර ගන්න බෑ. පවරන්න බෑ. මෙහෙම ලිව්වට කමක් නෑ කියලා. මේක මං කියන්නේ ලියන්න එපා.
මම ස්කීම් එකේ තියෙන විදිහට ගත්ත එහෙම් පිළිම ගත්තවලට ඒක විකෘති කරන්න බැරි නිසා මට ස්කීම් එක විකෘති කරන්න බෑනේ. තේරෙනවද? මේක තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි. මේක නැවත ඊළඟ වාරදී ඇහුවොත් මේ උත්තරේ එන්නේ නැහැ. මොකද මේක ඕල්රෙඩි යටිතල පහසුකමට අයිති. යටිතල පහසුකමක ප්‍රවාහනය, sannivedanaya, ජලය ලබා ගැනීම පහසුකම්, අපද්‍රව්‍ය බැහැර කිරීම පහසුකම්, කම්හල් ඉදි කිරීමට යෝග්‍ය ලෙස සකස් කළ බිම් පහසුකම්, අපද්‍රව්‍ය බැහැර කිරීම පහසුකම්. අන්නේ සියල්ලමයි තියෙන්නේ. ප්‍රවාහනය කොහොමයි අයිති? කමක් නේද මේක වෙනම දීලා තියෙන ප්‍රවාහන ජාලය. ගුවන් තොටුපළට, වරායට, ප්‍රධාන මාර්ගයට ආසන්න වීම. අනික අපද්‍රව්‍ය බැහැර කිරීම. දැන් මේක පවා මම බිරුද මොකද අපද්‍රව්‍ය බැහැර කිරීමත් අයිති වෙන්නේ මෙතන තමයි. තේරෙනවද? ඉකොනොමික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වලටමයි. ආර්ථික යටිතල පහසුකම් වලටමයි. ඒක තව ටිකක් කමක් නෑ. මොකද අපද්‍රව්‍ය කියන එක විශාල පරිසරයට විශාල හානියක් විය හැකි මූදුරක් නේ. දැන් අද ලෝකයේම පරිසරය කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නේ. පරිසර සංරක්ෂණය කෙරෙහි මුළු ලෝකයේම අද අවධානය එන්න වැඩි වීම තියෙන යුගයක අනිවාර්යයෙන්ම අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරලා මිනිස්සු වාසය කරන සුවදායක ජීවිතයක් ගත කරන පරිසරයට හානි වෙන්න බෑ. එහෙම හානි නොවන ස්ථානයක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපද්‍රව්‍ය බැහැර කරන්න හොඳ පහසුකම් තියෙන්න ඕනේ. කෙලින්ම භූගත කරනවා ඒක මිනිස්සුන්ට හානියක් නැහැ. මිනිස්සුන්ගේ පානීය ජලය ලබා ගැනීමට හානියක් නැති භූගත කිරීමක් කරන්න පුළුවන් වගේ ප්‍රදේශයක් වෙන්නට ඕනේ. ඊළඟට අමුද්‍රව්‍ය ලබා ගැනීම. අමුද්‍රව්‍ය ලබා ගැනීම කියලා මෙතන පොඩියට හින්ට් එකක් දෙන්න. අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසුකම්. අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය මොනවද? ඒ අමුද්‍රව්‍ය අඩු කාලයකින් අඩු ප්‍රවාහන පිරිවැයකින් ගෙන්වා ගත හැකි වන ආකාරයෙන් අමුද්‍රව්‍ය වලට සමීප ප්‍රදේශයක් වෙන්න ඕනේ. අඩු වියදමකින් අඩු කාලයකින් අමුද්‍රව්‍ය සපයාගත හැකි ඊට සමීප ප්‍රදේශයක ස්ථානගත වීම කිව්වොත් හොඳටම ඇති මේ පොයින්ට් එකට ලකුණු කාලක් ගන්න පැහැදිලි කිරීමට. මේකට කොහොමත් කාලක් ලැබෙනවනේ. ඊළඟට යටිතල පහසුකම් වල ප්‍රමාණවත් බව. එහෙනම් සාර්ථකව කම්හල් ඉදි කරන්නත් පවත්වගෙන යන්නත් අවශ්‍ය ප්‍රවාහන, sannivedana, බලශක්තිය තේරුණාද? අන්න ඒ වගේ පහසුකම් බහුල ස්ථානයක වෙන්නත් ඕනේ. මොකද sannivedana පහසුකම් නැත්තම් කර්මාන්තශාලාව ව්‍යාපාර ලෝකේ හුදකලා වෙනවා. වෙළඳ පොළෙන් හුදකලා වෙනවා. sannivedana පහසුකම් අවශ්‍යමයි. ප්‍රවාහන පහසුකම් නැත්තම් බෙදාහැරීමේ නියෝජිතෝ තොගවැළඳුන්ට මේකට ළඟා වෙන්න බෑ. එහෙනම් ඒත් හුදකලා වෙනවා. හුදකලා නොවන්න නම් ඒ යටිතල පහසුකම් තියෙන වගේ තාම කෙටියෙන් ලියු. ඒ කියන්නේ මේ වගේ උදාහරණ විදිහට ලියුවොත් ඇති. sannivedana පහසුකම්, බලශක්ති පහසුකම්, ජලය ලබා ගැනීම පහසුකම්, ප්‍රවාහන පහසුකම්, අපද්‍රව්‍ය බැහැර කිරීම පහසුකම් ආදී වශයෙන් ලියුවොත් ඇති. ඊළඟට රජයේ නීති රීති විශේෂයෙන්ම පාරිසරික නීති රීති කිව්වොත් හරි. මේ පරිසරය සංරක්ෂණය සඳහා බලපාන නීති රීති තියෙනවා. රජයේ පනවපු. ඒ නීති රීති වලට එකඟ ස්ථානයක් වෙන්නත් ඕන. නීති රීති වලට පටහැනි ස්ථානයක කර්මාන්තශාලාව ස්ථානගත කරන්න බෑ. උදාහරණයක් වශයෙන් පාසලක් සමීපේ තියෙන දුරක් මීටර් 200ක්. පාසලකට මීටර් 200ක කියන්නේ පාසලක් තියෙන මැදනම් හරිද? මීටර් 200ක වට මෙන්න මේ 200 ඇතුළත කර්මාන්තශාලාවක් දාන්න බෑ. ඒ වගේම ආරෝග්‍ය ශාලාවක් තියෙනවා. ආරෝග්‍ය ශාලාව තියෙන මැදනම් මීටර් 100ක පරාසය තුල 100කින් එහා තමයි පුළුවන් 100කින් මෙහා කම්මලක් දාන්න බෑ. අන්නේ නීති රීති වලට එකගතාවය ඇති ස්ථානයක් වෙන්නත් ඕන. ඊළඟට රජයේ දිරිගැන්වීම. දැන් සමහර විට රජයට අවශ්‍යයි කර්මාන්ත ප්‍රාදේශීයකරණයට ලක් කරන්න. ප්‍රාදේශීය වශයෙන් රැකියා වියුක්තියක් තියෙනවා. ඒ මිනිස්සුන්ට රැකියා නැහැ. ප්‍රාදේශීය වශයෙන් යටිතල පහසුකම් දියුන්නේ නැහැ. පාරවල් හැදිලා නැහැ. ත්‍රී පේස් නැත්නම් තෙකලා විදුලිය නැහැ. ජල පහසුකම් ගිහිල්ලා නැහැ. ඕනේ කම්හල් ව්‍යාපාර ඒ ප්‍රාදේශීයට යවලා ප්‍රාදේශීය මට්ටමින් එහෙම ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පහසුකම් දෙන්න කියලා රජයට පුළුවන් අඩු ගානේ IMF එකේ ණය ගන්න. ජාත්‍යන්තර සංවිධාන වලින් ණය ඉල්ලන්න. විදේශ රාජ්‍යයන් මගින් ණය ආධාර ගන්න පුළුවන්. තේරුණා? අරගෙන ඒ ප්‍රදේශ දියුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒ දේ කරන්න දැන් ණය දෙන අයතුලට පෙන්වන්න එපා. මෙන්න අපේ ප්‍රාදේශීය මේ වගේ ව්‍යාපාර වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලන්ට අපිට අවසර දෙන්න විදියක් නැහැ මේ පහසුකම් නැතුව. ඒ නිසා අන්න එහෙනම් රජයට දිරිගැන්වීම් දෙන්න වෙනවා. නගරයට වඩා ග්‍රාමීය අංශයේ ව්‍යාපාර ස්ථානගත කරාම බදු විරාම දෙනවා. බදු සහන දෙනවා. බලපත්‍ර ගාස්තු අඩු කරනවා. ඒ වගේ දිරිගැන්වීම් දීම තුලින් එහෙනම් ඒ වගේ දිරිගැන්වීම් ලබන්න පුළුවන් තැනකට වෙන්න ඕන අපි කර්මාන්තශාලාව ස්ථානගත කරන්න. ඊළඟට කාලගුණික හා දේශගුණික තත්ත්වයන්. ඒකත් අවශ්‍යයි.
කාලගුණයෙන් දේශගුණයෙන් දැඩි පීඩනයට ලක් නොවන ස්ථානයක් වෙන්න ඕනේ. දැන් සමහර ප්‍රදේශ ලංකාවේ තියෙනවනේ. කාලගුණික දේශගුණික විපර්යාස නිතර වෙනවා. නිතර අධික වර්ෂාපතනයක් කඩාගෙන හැරෙනවා. ඇලදොල ගංගා උතුරා යනවා. ගම් වතුර තරජන අවසරකට කීප සැරයක් එනවා. තේරෙනවද? අන්න ඒ වගේ කාලගුණික දේශගුණික තත්වයන්ගෙන් බාධා එල්ල නොවන තැනක් වෙන්න ඕනේ කම්මල ස්ථානගත කරන්න. ඊළඟට මේක නැති වුණත් දැකුම් කළු පරිසරයක් සිත් ගන්නා සුළු පරිසරයක් ලස්සන තැනක වෙන්න ඕන. සරලවකොත් ලස්සන තැනක කම්මල ස්ථානගත කරන්න ඕනේ. දැන් ගෙදරක පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්න ඕනේ. ඕගොල්ලන්ගේ ඩයිනින් රූම් එකද? ඒ කියන්නේ අපි කියන්නේ කෑම කන ශාලය කියලා කෑම කන ශාලයේද කුස්සියද? කිචන් ඩිපාර්ට්මන්ට් එකද? මොකද්ද උත්තරේ? අපේ ගොඩක් අයගේ මතේ තියෙන කෑම කන ප්‍රදේශයේ තමයි පිරිසිදු තියෙන. කුස්සිය කොහොම නැහැ. දෙකම අවශ්‍යයි. මොකද කුස්සියෙන් කෑම එන්නේ. ඒ කුස්සිය අපිට තියෙන කෙලිම සෞඛ්‍ය ආරක්ෂිත පිරිසිදු තැනක ඉඳන් අපි මේ කෑම පිසිනවා කියන මානසික විශ්වාසය තියෙනවා. ඒ වගේ තමයි කම්හලක බහඬ අලෙවි කරන අලෙවි මධ්‍යස්ථානත් පාරිභෝගිකයාට ටක් ගාලා නෙත ගැටෙන විදියට ලස්සන තැනක ස්ථානගත කරන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රධාන පාරක් අයිනේ ටිකක් දෙපැත්තේ පොඩි කඳු ගැටයක වගේ දැම්මොත් ඒක හැමෝටම පේනවා බැලෙනවා. මොකක්ද අර ලස්සන මේක පාකින් එහෙම දාලා ලෑන්ඩ්ස්කේපින් කරලා තේරෙනවද? ඒ වගේ තමයි කම්මල. කම්මලත් ස්ථානගත කරන්න ඕනේ. කෙලින්ම කම්මලේ නැත්නම් ව්‍යාපාර නමයි ඒ කම්මලේ බහඬ වලට තියෙන සන්නම් නමයි දෙකම අපේ හිතේ ඇඳෙන විදියට හිතේ වැඩ කරන විදිය ලස්සන තැනක උන තියෙන්නේ. එහෙම ලස්සන තැනක තිබුණොත් තමයි මතක රැඳෙන්නේ. මතකේ තිබුණොත් තමයි වෙළඳපොළේ අපිව ඉල්ලලා මිලදී ගන්න. තේරුණානේ? මෙන්න මේ වගේ ඒකත් අපි ලියන්න පුළුවන්. ඔන්න 9 එකක් වශයෙන් දැකුම් කළු නැත්නම් සිත් ගන්නාසුළු සිත් ගන්නා පරිසරයක් විය යුතුය. හරිනේ. ඔන්න ඔයගේ හතරක් ලියුවොත් ලකුණු දෙකයි දුනොත් මේක දෙකට සීමා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔය අවුරුදු ගානක වගේ තත්ත්වයක් අපි දැක්කේ සාමාන්‍යයෙන් මේකට ලකුණු හතරක් ලැබෙනවමයි. පැහැදිලිනේ? ඔව්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 විභාග ප්‍රශ්න. එකේ රෝම ඉලක්කම් 4 එක ප්‍රශ්න ටික බරතබල තියෙන අඩුයිනේ. ව්‍යාපාරයක සාර්ථකත්වයේ සඳහා සංවර්ධන හා පර්යේෂණ කටයුතු ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්න. අපි මේකට උත්තර ගත්තේ අපි මේකට කලින් මේ ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න කලිනුත් කීපයක් කතා කරා. ව්‍යාපාරයක සාර්ථකත්වයේ සඳහා සංවර්ධන හා පර්යේෂණ කටයුතු ඉවහල් වන ආකාරය පැහැදිලි කරන්න. ඒ කොහොමද? එකක් තමයි පවතින නිෂ්පාදිත වල දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා ඉවත් කරන්න පිළියම් ආදේශ කරලා පවතින නිෂ්පාදිත නවීකරණය කරලා නව ජීවන චක්‍රයක් ආදේශ කරගන්න මේක උදව් කරනවා. පර්යේෂණයෙන් ලබාගෙන තොරතුරුත් එක පෙන්වනවා. මෙන්න මේ නිෂ්පාදිතේ දැන් යල් පැනගිනි ස්වරූපයක් තියෙනවා. මේක අලුත් කරන්න නවීකරණය කරන්න. එහෙනම් අපි අලුත් කරනවා. අලුත් කරම අලුත් ජීවන චක්‍රයක් ඒ භාණ්ඩයට එනවා. එහෙනම් අලුතෙන් මොකද අලුත් මුහුණුවරකින් නිසා නැවත ඉල්ලුමක් ජනනය කරන්න පුළුවන්. ඒකෙන් ව්‍යාපාරයේ සාර්ථකත්වයේ තහවුරු වෙනවා. අනික මේ භාණ්ඩ කෙතරම් නවීකරණය කළත් පළක් නැත්නම් හෝ නවීකරණය කරාම කොටසක් පමණක් නම් ගන්න. තවත් කොටසක් මිලදී ගන්නෙම නැත්නම් අලුත් භාණ්ඩයක් ගේන්න අපට පර්යේෂණයෙන් මඟ පෙන්වනවා. එහෙනම් අපි නව භාණ්ඩයක් තුලින් වෙළඳපොළ දිනා ගන්න ඒකෙන් හැකියාව ලැබෙනවා. අනික නිෂ්පාදන ක්‍රියාවලිය. පවතින නිෂ්පාදන ක්‍රියාවලිය ඒකත් පරණයි සාම්ප්‍රදායිකයි නම් ඒකත් නව අංග එකතු කරලා වඩා කාර්යක්ෂම හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත් කරගන්න අපිට මේක උදව් කරනවා. අනිත් එක නව නිෂ්පාදන ක්‍රම මෙතෙක් භාවිතා කරන නිෂ්පාදන ක්‍රම සාම්ප්‍රදායිකයි අකාර්යක්ෂමයි නම් නව නිෂ්පාදන ක්‍රම අපට භාවිතා කරන්න මේකෙන් මඟ පෙන්වීම කරනවා. ඒ වගේ හැම දෙයකින්ම ව්‍යාපාරයේ සාර්ථකත්වයට පර්යේෂණ හා සංවර්ධනය කියන එක දායක වෙන බව අදහස අපට ලියලා තියෙන කරුණු 4ක් ලියුවනම් වඩා හොඳයි. 4කට ලකුණු එතකොට භාගෙකින් 2ක් ලැබෙයි. නැත්නම් තනි රෝම ඉලක්කම් ප්‍රශ්න නිසා ලකුණු 4ම ලැබෙයි. ලකුණු 4ම ලැබෙයි. තේරුණාද? ඊළඟට 3 වෙනි ප්‍රශ්නේ 2013 3 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. නිෂ්පාදන ආයතනයකට
ක්‍රමවත් තත්ත්ව පාලනයක් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පැහැදිලි කරන්න. ඒකෙත් කරුණු හතරම යන්න. දැන් 13 පස්සේ බය වෙනම කෙලින්ම ලකුණු 3 වෙනනේ 4නේ. කෙලින්ම කරුණු හතරටම යන්න ඕන නිසා. එන්නේ ලකුණු 4 ප්‍රශ්නේ 4 වර 5 20යි. ප්‍රධාන ප්‍රශ්නයක රෝමි ලක්කම් කොටස් 5ක් එනවා. ලකුණු 4 ගන්න. නිසා 4ම ගන්න 4ක්ම ලියන්න ඕන. නිෂ්පාදන ආයතනයකට ක්‍රමවත් තත්ත්ව පාලනයක් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම් ප්‍රයෝජන මොනවද? එකක් තමයි සම්පත් නාස්තිය හා අපත අඩු කරගන්න පුළුවන්. හොඳ තත්ත්ව පාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙද්දී සම්පත් නාස්තිය අපත යාම අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. ඒ තුලින් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන ලාභදායීත්වය වර්ධනය කරගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට ක්‍රමවත් තත්ත්ව පාලන ක්‍රමයක් තියෙනකොට සේවකයන් අභිප්‍රේරණය වෙනවා. මොකද සේවකයන්ට අක්‍රමවත් ලෙස වැඩ පවරන්න බෑ. අක්‍රමවත් ලෙස වැඩ පවරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ගෘහ සේවක මහත්මයෙක් හෝ මහත්මියක් ඉන්නකොට එයාට පිළිවෙලක් නැහැනේ. හැම දෙනාම එයාට වැඩ කියනවනේ. පිළිවෙලක් නැහැනේ. ඒකෙන් සේවකයා වෙහෙසටපත් වෙනවනේ. අපි තුමු මිදුල අතු ගන්න මිදුල පිරිසිදු කරන්න කියලා දාඩිය දාගෙන මිදුල පිරිසිදු කරන අතරේ කතා කරලා කියනවා කඩේට ගිහලා බඩු ගේන්න කියලා. ඒ මිනිස්සු දාඩිය නාගෙන යන්න වෙන්නේ. ක්‍රමවත්නේ. මෙතන එහෙම වෙන්නේ නැහැ. මෙතන හරියට සේවකයන්ගේ දක්ෂතා හඳුනගෙන හැකියාවන් පළපුරුදු හඳුනගෙන ඒ සේවකයාගේ දක්ෂතා සහ පළපුරුදු අනුව වඩා හොඳින් ඉටු කළ හැකි කාර්යභාරයන් තමයි පවරන්නේ. ඒ නිසා වැඩ අඩුයි ඒගොල්ලන්ට. නිශ්චිත කාර්යයන් තියෙන කාර්ය ප්‍රමිතියක් තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ඒ කාර්ය සම්බන්ධයෙන් විශේෂඥයෙක් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා අඩුම මහන්සියකින් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සේවකෝ කැමති. සේවකයන්ට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ, පීඩනයක් නැහැ. ඒ නිසා සේවක අභිප්‍රේරණය තුලින් ඵලදායීතාව වර්ධනය කරගන්න පුළුවන්. අනික තත්ත්ව පාලනයේදී යන්ත්‍රෝපකරණවල ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්. යන්ත්‍රෝපකරණවල ආයු කාලය. එහෙම කියන්නේ යන්ත්‍රෝපකරණවල ආයු කාලය දීර්ඝ වෙන්නේ තත්ත්ව පාලනයේ නිරන්තරයෙන්ම පුරුදු කරනවා යන්ත්‍රෝපකරණ පිළිවෙලකට පාවිච්චි කරන්න. අපි තුමු යන්ත්‍රයක් ධාවනය කරලා පැය දෙකකට පස්සේ විනාඩි 15ක විවේකයක් දෙන්න ඕන නම් ඒ විනාඩි 15 දෙන්නම ඕනේ. දුන්නොත් තමයි යන්ත්‍රේ කල්පැවැත්ම දෙන්නේ. නැත්නම් ඉක්මනින් යන්ත්‍රේ ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයුධ මෙවලම් පාවිච්චි කරලා හවසට හරියට පිරිසිදු කරලා ඔයිල් කරලා ඒ නිමිති තැඟුල තියෙන නිසා ඒවේ ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්. ඒ නිසා ඒවට නැවත ප්‍රාග්ධන වියදම් දරන්න වෙන්නේ නැහැ. තේරුණාද? අනිත් එක තත්ත්ව පාලනයේ මගින් ආකර්ෂණීය ඇසුරුම් භාණ්ඩයට ඉතාම හොඳ ආකර්ෂණීය ඇසුරුම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න සමහර භාණ්ඩ කල්පනා කරන ඕගොල්ලෝ මමත් ඔබත් මිලදී ගත්තේ හෝ මිලදී ගන්නේ ඇසුරුමට තියෙන කැමැත්ත නිසා නේද? ඇසුරුමට තියෙන ආසාවටනේ. ඒ නිසා ඇත්තටම පාරිභෝගිකයාගේ සිත ආකර්ෂණය කරගන්න පුළුවන්. නැත්නම් පාරිභෝගිකයා මනබන්ධන ආකාරයේ ඇසුරුම් හදන්න පුළුවන්. එහෙම ඇසුරුම් තත්වෙන් උසස් ඇසුරුම් ලෙස අනික ග්‍රීන් ප්‍රොඩක්ට් එකක් විදිහට නැත්නම් හරිත නිෂ්පාදිතයක් විදිහට පරිසරයට හානි කර නොවන පරිසරයේ ඒ කියන්නේ පස එක්ක දි รา පත් වෙන ඇසුරුමක් නිර්මාණය කරනවා තවත් හොඳයි. ග්‍රීන් පැකේජ් එකක් නම් තේරෙනවද? අන්න ඒ දේවල් සදා තත්ත්ව පාලනය මඟ පෙන්වීම කරනවා. අන්න ඒ වගේ පිළිතුරු වලින් තමයි මේක සමන්විත වෙන්න ඕනේ. නිෂ්පාදන ආයතනයකට ක්‍රමවත් තත්ත්ව පාලනයක් පවත්වාගෙන යාම වාසි. අපි ඒක උඩ පොඩ්ඩක් මම මෙන්ෂන් කරන්නම් යටින්. මෙන්න මේ වගේ එක ටිකක් සංකීර්ණයි කියලා හිතනකොට වගේ සංකීර්ණ නැහැ. 3 රෝම ඉලක්කම් 3. මෙන්න මේ වගේ පිළිතුරු ගොනු වෙන්න ඕනේ ඒකට. මොකක්ද එකක් තමයි සම්පත් නාස්තිය හා අපතය අඩුවීම. නැත්නම් අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි සේවක කටයුතු ක්‍රමවත් වෙනවා. ක්‍රමවත් වී සේවක අභිප්‍රේරණය තුලින් සොකී කැමැත්තෙන් වැඩ කිරීම දන්නවනේ. අභිප්‍රේරණය තුලින් ඵලදායීතාවය වර්ධනය. ඊළඟට
ආකර්ෂණීය ඇසුරු. පාරිභෝගිකයාගේ මනස සිත ආකර්ෂණය කරගන්න පුළුවන් ඇසුරුනේ. ආකර්ශනීය ඇසුරු. නෑ මෙහෙම දෙකම දාන්න. ආකර්ශනීය හා පරිසර හිතකාමී ඇසුරු. පරිසර හිතකාමී ඇසුරු. භාවිතයට යොමු කරයි නැත්නම් යොමු කිරීම. යොමු කරවයි. ඊළඟට නිෂ්පාදන ආයතනයකට තත්ත්ව පාලනය අවශ්‍ය වෙනවා. නිෂ්පාදන පිරිවැඩු කරගන්න. නිෂ්පාදන පිරිවැඩු කරගන්න. නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට. නිෂ්පාදන පිරිවැඩු කර ගැනීමට. ඊළඟට තත්ත්ව පාලනය මගින් ව්‍යාපාරයකට වඩා යෝග්‍ය නිෂ්පාදන ක්‍රම හඳුනා ගන්න අනිවාර්යයෙන්ම ඍජු මඟ පෙන්වීමක් කරනවා. පස්වෙනිකුත් අපි ලිව්වොත් යෝග්‍ය නිෂ්පාදන ක්‍රම භාවිතයට මඟ පෙන්වීම. ඊළඟ එක තමයි සෑම නිෂ්පාදන ක්‍රියාවලියකම. දැන් නිෂ්පාදන ක්‍රියාවලියක සෑම අධීරයක් තියෙනවනේ. ඒ සෑම අධීරයක්ම හොඳ සමායෝජනයක් කරන්න. මොකද දැන් අමුද්‍රව්‍ය මිශ්‍ර කරන අංශයේ වැඩ අවුල් වුණොත් හොඳ භාණ්ඩයක් එන්නේ නැහැ. ඇසුරුම් කිරීම අවුල් වුණොත් භාණ්ඩේ හොඳ වුණත් ගුණාත්මක වුණත් ස්තරම් වුණත් ඇසුරුම දුර්වල නම් ඒ භාණ්ඩ ස්තරම් බව පේන්නේ. ඒ නිසා හැම කියන්නේ අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ අංශය, ගවඩාංශය, ඇසුරුම් අංශය ඒ හැම අංශයකම කටයුතු හොඳින් සමායෝජනය කිරීමක් කරනවා තත්ත්ව පාලනය. මොකද තත්ත්ව පාලනයේදී සමායෝජන අත්‍යවශ්‍යමයි. එහෙනම් නිවැරදි සමායෝජනය. නිවැරදි සමායෝජනය. සමායෝජනයක් සඳහා මඟ පෙන්වයි. වගේ ප්‍රතිඵල තියෙනවා නිෂ්පාදන ආයතනයකට තත්ත්ව පාලනය මගින්. ඊළඟට හතරවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ 3 අයන්න මෙහෙයුම් කළමනාකරණේ ස්වභාවය පැහැදිලි කරන්න. මෙහෙයුම් කළමනාකරණේ ස්වභාවය පැහැදිලි කරන්න. මොකද මෙහෙයුම් කළමනාකරණ ස්වභාවයට ලියන්නේ? හොඳ ප්‍රශ්නයක්. මේ ගොඩක් අය තමයි දැක්කවම මේක නිකන් මොකද වෙන්නේ? අවිනිශ්චිතතාවයටපත් වෙනවා. අන්ධබන්ද වෙනවා. ඉතින් ලියන්නේ. එක්කෝ අමාරු කියලා හිතනවා. මෙහෙයුම් කළමනාකරණ ස්වභාවය මොකද්ද? මෙහෙයුම් කළමනාකරණ ස්වභාවය තමයි පවතින සීමා සහිත සම්පත් පදනම් කරගෙන තේරෙනවද? සීමා සහිත සම්පත් පදනම් කරගෙන සම්පත් පිරිමැසුම්දායක ලෙස භාවිතා කරමින් වෙළඳපොළ අවශ්‍යතා සහ වුමනා ඉහළින්ම තෘප්තිමත් කළ හැකි තත්ත්වෙන් උසස් නිෂ්පාදිත බිහිකර නිෂ්පාදන පිරිවැය පාලනය කර සාධාරණ මිලකට අලෙවි කිරීමෙන් පුළුල් වෙළඳපොළක් අත්පත් කර ගැනීම. ඕකට වෙන්න ඕනේ මෙහෙයුම් කළමනාකරණය තුලින් ක්වොලිටි භාණ්ඩයක් එළියට දෙනවා. හැබැයි ඉතා ඉහළ මිලක් හයි ප්‍රයිස් එකක් නම් ඉල්ලුමක් ඇති වෙන්නේ. අපිට දරන්න බෑ, පැවැත්මක් නෑ. එතකොට ලොකු වෙළඳාමක් කරන්න බෑ. ඒ නිසා සම්පත් නාස්ති කරන්නත් බෑ. මොකද මතු පරම්පරාවට තියෙන සම්පත් ඉතුරු වන ආකාරයෙන්නේ වර්තමානයේ මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න කියලා තිරසන සංවර්ධනයෙන් අපට ඇඩ්වයිස් කරන්නේ. එහෙව්වක අනිවාර්යෙන් පවතින සීමිත සම්පත් වඩා ප්‍රශස්ත ආකාරයෙන් හසුරුවමින් තේරෙනවද? ප්‍රශස්ත ආකාරයෙන් හසුරුවමින් තත්ත්වෙන් උසස් භාණ්ඩ නිපදවා සාධාරණ පිරිවැය පාලනය කර සාධාරණ මිලකට වෙළඳපොළ ලබා දෙමින් පුළුල් වෙළඳපොළක් අත්පත් කර ගැනීමට ව්‍යාපාරයකට අනිවාර්යයෙන්ම දායකත්වය දෙන්න ඕනේ. මොකෙන්ද? මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම් කළමනාකරණයේ ස්වභාවය ඒකයි. යන්නේ අදහස තමයි ලියන්න ඕනේ. තේරුණානේ? ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් 3ක් සඳහන් කරන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් 3ක්. මොනවද? නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් 3 මොකද්ද? යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය නෙමෙයි. යෙදවුම්
පරිවර්තන ක්‍රියාවලිය නිමි වුණා. බොහොම සරලයි ඒක. තේරුණාද? ඔන්න වගේ අපිට මේ ප්‍රශ්න ලියන්න පුළුවන්. මොකද මම තැන් වලදී මේක කතා කරා. තීරි පාඩේ අපි විශේෂයෙන් කතා කරන නිසා මම උත්තර මේකට ගත්තේ නම් මම තුන්වෙනි ගුරුත්වයේ සම්පූර්ණයෙන්ම ලිව්වා. පැහැදිලිනේ? රයිට්. අපි අද දවසේ මේ පාඩම් පරිච්ඡේදයනුත් මෙහෙයුම් කළමනාකරණය හා සබැඳි විභාග ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව සිහිපත් කරමින් ඊට අමතරව ප්‍රධාන පාලක පරීක්ෂකවරයා ඔබෙන් අපේක්ෂා කරන පිළිතුරු වල ධාරිතාවය සහ ස්වභාවය විශ්ලේෂණය කරමින් අපි තවදුරටත් ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් 2018 දක්වා යොමු වෙච්ච මෑතකාලීන විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ මෙහෙයුම් කළමනාකරණය හා සම්බන්ධයෙන් ව්‍යුහගත අභ්‍යාසව විභාගයට එන ව්‍යුහගත අභ්‍යාස ඕනෑම එකකට කිසිම ගැටලුවකින් තොරව කිසිම චකිතයකින් තොරව විශ්වාසයෙන් සහ නිර්වුල්ව ලිවීමේ ශක්තිය ලිවීමේ තාක්ෂණය මං තවදුරටත් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා.